ඔව්. ඔව් දැන් ඔයගලන්ට පේනවා මෙතනින් මේ තැඹිලි පාටින් පෙන්ලා තියෙනවා තෙල් එනවනේ. මෙතන තැඹිලි පාටින් පෙන්ලා තියෙනවා. එතකොට ඔයගලන් ගිය වීල්ලේ මේ පැත්තට කරගෙන මේ ගිය වීල්ලේ මේ පැත්තට කරගෙනවා. එතකොට මේ එන තෙල් මේ ගිය වීල් දෙක හරහා මේව ගමන් කරන්න පුළුවන්ද? ගමන් කරන්න බෑ. ඇයි මෙතන එකිනෙක සම්බන්ධයි. මේ හරහා යන්න බෑ. හරිද? මෙහෙම කෙලින් ගමන් කරන්න බැරි නිසා මොකද්ද වෙන්නේ මේ දත් අතරට මේ ගිය වීල් එකේ මේ ටීත් ගිය වීල් එකේ දත් ගිය වීල් එකේ මේ ටීත් අතරට මේ ඔයිල් ඇවිල්ලා රැඳෙනවා. රැඳිලා ඒ ඔයිල් හවුසින් එකයි ගිය වීල් එකේ ටීත් අතරයි රැඳෙනවා. එතකොට ඒ විදිහට මේ පැත්තට රැඳෙනවා වගේම මේ ගිය වීල්ලේ මේ පැත්තට කරකවද්දි මේ පැත්තෙත් මේ විදිහට ගිය වීල් එකේ දත් අතරයි හවුසින් එක අතරයි මේ විදිහට ඔයිල් රැඳෙනවා. ඒ රැඳෙන ඔයිල් මේ පැත්තේ ඉඳන් මේ පැත්තට මේ දතුයි හවුසින් එකයි අතරින් මේ විදිහට අරන් යනවා මේ පැත්තට. මේ මෙතනිනුත් මේ විදිහට මේ පැත්තට අරන් යනවා. එතකොට මෙහෙම අරන් යද්දී මේ ඒරියාවකදී සාමාන්‍යයෙන් තියෙන්නේ පරිමා වැඩි වෙන ආකාරයකට තියෙන්නේ. හරිද? එතකොට ඒක නිසා මේ ඒරියාවකදී දැන් දත ඇත්තටම තෙල් අල්ලගන්න පටන් ගන්නෙ මෙන්න මේ ස්ථානයේදී. මේ හවුසින් එක ගාවදී නෙවෙයි. මෙන්න මේ ස්ථානයේ තමයි තෙල් අල්ලගන්න පටන් ගන්න. ඊට පස්සේ මේ වීල් එක කැරකිලා එද්දී තෙල් අල්ල ගැනීම සිද්ධ වෙනවා. පරිමා වැඩිවීමක් වෙන්නේ මේ පැත්තේදී. පරිමා වැඩිවීමක් නිසා මේ හොඳට මේ දත් දෙක අතර දත් දෙකයි හවුසින් එක අතර තෙල් හොඳට ඇවිල්ලා රැඳෙනවා. මේ පැත්තත් එහෙමයි. ඒ විදිහට තෙල් ඇවිල්ලා රැඳෙනවා. ඊට පස්සේ ඒ තෙල් මේ දත් දෙකයි හවුසින් එකයි එක්ක දැන් ෂීට් වෙලානේ තියෙන්නේ. මේ දෙන්න මේ විදිහට මේ පැත්තේ ඉඳන් මේ පැත්තට මෙහෙම වීල් එක කරගෙද්දි අරන් එනවා. අරන් එද්දි මේ හරියට එද්දි මොකද්ද වෙන්නේ? මේ හැටෙද්දි පරිමා අඩුවීමක් දකින්න හම්බ වෙනවා. මේ හරියේදී පරිමා වැඩි වුණා. මේ හරියට ආයෙද්දි පරිමා අඩුවීමක් දකින්න හම්බ වෙනවා. හරිද? එතන පරිමාව අඩු වෙද්දි මොකද වෙන්නේ? අර තෙල් වලට මොකද වෙන්නේ පරිමාව අඩු වෙද්දි? පරිමා අඩු වෙද්දි තෙල් වලට මොකද වෙන්නේ? ඉතා විශාල පරිමාවක් අඩු වෙන්නේ නැහැ. ඔව් මෙහෙමයි පරිමාව අඩු වෙද්දි මොකක්ද වෙන්නේ? ඉතා විශාල පරිමා අඩුවීමක් නෙවෙයි. ඉතා විශාල පරිමා අඩුවීමක් කොහොමවත් කරන්න බෑ. මොකද ඔයගොල්ලෝ දන්නවා අපේ මේ තෙල් ඇවිල්ලා අන්කම්ප්‍රෙසිබල් අසම්පීඩිතයි. හරිද? තෙල් සම්පීඩනය වෙන්නේ නැහැ. එතන මේ පරිමා අඩුවීම නිසා වෙන්නේ මොකද්ද? මේ තෙල් මත බලයක් ඇති වෙනවා. මේ තෙල් මත බලයක් අට ගන්නවා. එතකොට මේ බලය නිසා මේ තෙල් මේ විදිහට එළියට තල්ලු කරලා දානවා. ඒ බලය නිසා තෙල් මෙතනින් මේ විදිහට එළියට තල්ලු කරලා මෙතනදී හවුසින් එක ගාවින් දැත්ත නිදාස් වෙච්ච ගමන් තෙල් ටික එළියට මේ විදිහට තල්ලු කරලා දාලා අවුට්ලට් එක කරා. මේ මත බලයක් ඇති වෙනවා. පොඩි පරිමා වෙනස් වීමක් තියෙනවා. ඒ නිසා මේ මත බලයක් ඇති වෙනවා. ඒක ඔයගොල්ලන්ට පැහැදිලිද? පොඩි බලයක් ඇති වෙනවා. ඒ බලය නිසා මෙයා එළියට තල්ලු කරලා දානවා. එතකොට ඔයගොල්ලන්ට ඒ කියන්නේ ප්‍රෙෂර් එක ඉතා චූටි ප්‍රමාණයක වෙනසක් දකින්න පුළුවන්. හරිද? ඒක බලයක් ඇති වෙනවා කියන්නේ පොඩි ප්‍රෙෂර් වීමක් සිද්ධ වෙනවා. හරිද? පොඩි ඒ කියන්නේ අපි ඒක අර ගණන් නොගෙනිය හැකි තරමේ ප්‍රෙෂර් එකක් තමයි ඩෙවලොප් වෙන්නේ. හරිද? ඒ නිසා තමයි අපි කියන්නේ පොම්ප ප්‍රෙෂර් කරන්නේ නැහැ කියලා. හරිද? කිසිම තැනක කියන්න එපා පොම්ප ප්‍රෙෂර් කරනවා කියලා. හරිද? එතකොට මේ බලය නිසා මෙයා එළියට තල්ලු කරලා දානවා. ඒක පැහැදිලිද? බලය නිසා එළියට තල්ලු කරලා දානවා. ඒක එතන අර ඩෙවලොප් වෙන බලය නිසා ඇති වෙන ප්‍රෙෂර් එක සැලකිය යුතු නෑ. හරිද? ඒ නිසා තමයි නොගෙනිය හැකි තරමේ ප්‍රෙෂර් එකක් තමයි ඩෙවලොප් වෙන්නේ. ඒ නිසා තමයි කියන්නේ පොම්පයක් ප්‍රෙෂර් කරන්නේ නෑ කියලා. හරිද? එතකොට මෙතන කිසියම් පොඩි බලයක් ඇති වෙන්නේ. බලය මගින් මෙයාව එළියට තල්ලු කරලා දානවා. ඒක පැහැදිලිද ඔයගලන්ට? හරි. එතකොට මේ පරිමාණ වෙනස් වීම නිසා ඇති වෙන බලය මගින් මෙයාව එළියට තල්ලු කරලා දානවා. එතකොට මේ විදිහට මෙහෙන් ආපු තෙල් මේ වීල් එකේ මේ පැත්තෙනුත් මේ වීල් එකේ මේ පැත්තෙනුත් ඇවිල්ලා මේ විදිහට එළියට තල්ලු කරනවා. ඊට අමතරව මේ පොඩි ඔයිල් ලේයර් එකක් තියෙනවා මේ හවුසින් එකයි වීල් එකයි අතර. ඒ නිසා මේ වීල් එක හවුසින් එකේ ටච් වෙන්නේ නැහැ. මේ වීල් එක හවුසින් එකේ ටච් වෙන්නේ නැහැ. මොකද පොඩි ඔයිල් ලේයර් එකක් තියෙනවා. ලුබ්‍රිකේෂන් වලට වීල් එකයි හවුසින් එකයි අතර රැඳී පවතිනවා. ඊට පස්සේ මේ දතුත් එමය දතුත් එකිනෙක ඝට්ටණය වෙන්නේ නැහැ. මොකද මේ දත් අතරත් ඔයිල් ලේයර් එකක් රැඳී පවතිනවා. හරිද? ඔයිල් ලේයර් එක රැඳී පවතින නිසා ගැටෙන්නේ වෙන්නේ නැහැ. ස්මූත්ලි ඔපරේට් වෙනවා. ඔයිල් වල thickness එක අඩු වුණොත් ගැටෙන්න පුළුවන්. ශක්තිමත් ඔයිල් ලේයර් එක පවත් ගන්න බැරි නිසා ගැටෙන්න පුළුවන්. ඔයිල් වල විස්කෝසිටි එක අඩු වුණොත්. ඒ නිසා අනිවාර්යෙන් නියමිත විස්කෝසිටි සහිත ඔයිල් භාවිතා කරන්න ඕනේ. අපිට හිතුමතේට අඩු විස්කෝසිටි ඔයිල් භාවිතා කරන්න බෑ. වැඩි විස්කෝසිටි ඔයිල් දැම්මොත් එහෙම මේ ඔයිල් ලේයර් එක තියාගන්න අස්සට රින් ගන්න බැරි වෙන්න පුළුවන්. එතකොට ලුබ්‍රිකේට් වෙන්නේ නැහැ.
හරිද? එතකොට මේ ක්ලියරන්ස් මේ චූටි ක්ලියරන්ස් නේ තියෙන්නේ. මේ වරහා ඇතුළට රින් ගන්න නැති වෙන්න පුළුවන්. එතකොට ලුබ්‍රිකේට් වෙන්නේ නැහැ. හරිද? ඒ නිසා නියමිත විස්කෝසිටි තියෙන ඔයිල් පමණක් භාවිතා කරන්න ඕනේ. ඊට පස්සේ මේ જાති පොම්පයක් ගත්තම මේ පැත්ත ඉන්ලට් එක නම් මේ පැත්ත අවුට්ලට් එක නම් හරිද? මේ පැත්ත ඉන්ලට් එක නම් මේ පැත්ත අවුට්ලට් එක නම් ගෙවුණු පොම්පයක් ගත්තොත් ඒ පොම්පේ වැඩිපුර කැපිලා තියෙන්නේ හවුසින් එකේ ඉන්ලට් එක පැත්තද අවුට්ලට් එක පැත්තද? මේ පැත්ත ඉන්ලට් එක නම් මේ පැත්ත අවුට්ලට් එක නම් ඔයගලන්ට ගෙවිච්ච පොම්පයක් හම්බුනොත් හවුසින් එක කැපිලා නම් සාමාන්‍යයෙන් හවුසින් එකේ වැඩිපුර කැපිලා තියෙන්නේ ඉන්ලට් එක පැත්තද එහෙම නැත්නම් මේ අවුට්ලට් එක පැත්තද? ඉන්ලට් එක පැත්තද අවුට්ලට් එක පැත්තද? කැපිලා තියෙන්නේ ඔයගොල්ලන්ට මේ જાතිය පොම්පයක් හොඳට ගෙවිච්ච පොම්පයක් දකින්න හම්බුනොත් හරිද? ඔයගොල්ලෝ මෙහෙ ගලවන පොම්පේ නම් ඔයගොල්ලන්ට දකින්න හම්බෙන්නේ නැහැ. මොකද ඒක එහෙම ගෙවිච්ච පොම්පයක් නෙවෙයි. ඒක හොඳ පොම්පයක්. හරිද? එතකොට මේ જાතිය පොම්පයක් හොඳටම ගෙවිලා ඔයගොල්ලන්ට ගලවලා දකින්න හම්බුනොත් පොම්පේ හවුසින් එකේ කැපිලා තියෙන්නේ ඉන්ලට් එක පැත්තද අවුට්ලට් එක පැත්තද? ඉන්ලට් එක පැත්තද අවුට්ලට් එක පැත්තද? කැපිලා තියෙන්නේ පොම්පේ අවුට්ලට් එක පැත්ත. හැමෝම කියන්නේ එහෙමද? ලක්ෂාන් එහෙම කියන්නේ එහෙමද? ඇයි අවුට්ලට් එක පැත්ත කියලා කියන්නේ? දිනේෂ් නේ කිව්වේ. ඔව්. ඒක තමයි දැන් ඔයා හොඳට ඒක බැලුවා නම් ඔයාලට තේරෙයි අවුට්ලට් එක පැත්ත නේ වැඩිපුර කැපිලා තියෙන්නේ. ඉන්ලට් එක පැත්ත තමයි වැඩිපුර කැපිලා තියෙන්නේ. හරිද? අවුට්ලට් එක පැත්ත නේ වැඩිපුර කැපෙන්නේ. ඉන්ලට් එක පැත්ත වැඩිපුර කැපිලා තියෙන්නේ. ඔයාගේ මේ බලපු ඈ. හරිද? ඔයාට එහෙම හම්බුණා නම්. හරිද? ඒකට හේතුව මොකද්ද? අවුට්ලට් එකේ තෙල් පද්ධතියට ගමන් කරනවා. පද්ධතියට ගමන් කරනවනේ. ඒක පැහැදිලිනේ. අවුට්ලට් එකේ තෙල් පද්ධතියට ගමන් කරන්නේ. හරි එතකොට පද්ධතිය ප්‍රෙෂර් එකට ලක් වෙනවනේ. අපි වැඩක් කරද්දී පද්ධතිය පීඩනයට ලක් වෙනවනේ. එතකොට මේ පීඩනය මේ අවුට්ලට් එකට බලපානවා නේද? පීඩනය අවුට්ලට් එකට බලපානවානේ. ප්‍රෙෂර් රිලීෆ් වෑලෙන් ගියා නොගියා මේ පීඩනය මේ අවුට්ලට් එකට බලපානවා. හරිද? එතකොට මේ ප්‍රෙෂර් එකේ බලපෑම නිසා අවුට්ලට් එක පැත්තෙන් මේ ගියර් වීල් දෙක තල්ලු කරන්න උත්සාහ කරනවා ඉන්ලට් එක පැත්තට. හරි අවුට්ලට් එකේ තියෙන ප්‍රෙෂර් එක නිසා මේ ගියර් වීල් දෙක පොඩ්ඩක් ඉන්ලට් එක පැත්තට තල්ලු කරන්න උත්සාහ කරනවා. හරිද? තල්ලු වෙලා යන්නේ නැහැ. නමුත් තල්ලු කරන්න උත්සාහ කරනවා. හරිද? අන්න ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් හැටියට හොඳට ගෙවිච්ච පම්පයක් දකින්න හම්බුනොත් ඔයගලන්ට අවුට්ලට් එකට වැඩිය ඉන්ලට් එක තමයි පොඩ්ඩක් කැපිලා තියෙන්නේ. ටිකක් හැරිලා වගේ තියෙන්නේ. වැඩියෙන් සෙට් වෙලා වගේ තියෙන්නේ. අවුට්ලට් එක පැත්ත නෙවෙයි ඉන්ලට් එක පැත්තයි. හවුසින් එකේ. පැහැදිලිද? ඔයාට හම්බිනා කියපු පම්පය හොඳට බැලුවා නම් ඔයාට දකින්න පුළුවන් අවුට්ලට් එකට ඉන්ලට් එක කැපිලා කියන එක. හරි? ඉන්ලට් එක පැත්ත තමයි වැඩිපුර කැපෙන්නේ. හරිද? ඒ අර ප්‍රෙෂර් එකේ බලපෑම නිසා මේ වීල් දෙක තල්ලු කරන්න උත්සාහ කරනවා අනික් පැත්තට. ඒ කියන්නේ වීල් දෙක මත බලයක් ඇති වෙනවා අනික් පැත්තට. එහෙම කියලා මේක තල්ලු වෙලා යන්නේ නැහැ අනික් පැත්තට. අර ඒ හේතුව නිසා වැඩිපුර ගෙවීමකට ලක් වෙනවා ඉන්ලට් එක පැත්තේ හවුසින් එක. එතකොට ඔයගොල්ලන් මේකේ ලුබ්‍රිකේෂන් කොහොමද මේ පම්පේ ලුබ්‍රිකේට් කරන්න කොහොමද හරි ගස්සලා තියෙන්නේ? මේ වීල් එක ලුබ්‍රිකේට් කරන්න ඕනේ. වීල් එක කරගෙන ෂාෆ්ට් එක ලුබ්‍රිකේට් කරන්න ඕනේ. ඊට පස්සේ වීල් එකේ මේ සයිඩ් එක ගෑවිලා යන්න නැතුව ඒ පැත්ත ලුබ්‍රිකේට් කරන්න ඕනේ. එතකොට ඒවා කොහොමද සිද්ධ වෙන්නේ? මොන පැත්තටද තෙල් ගමන් කරන්නේ ලුබ්‍රිකේෂන් සඳහා?
දැන් මේ තියෙන ඔයගොල්ලන්ගේ ගියර් ටයිප් පම්ප් එක ගලවපු රූප සටහනක්. එතකොට ඔයගොල්ලෝ ගලවන පම්ප් එකේ මේකේ පොඩි වෙනසක් තියෙනවා. මෙන්න මේ සයිඩ් ප්ලේට් වල. මෙන්න මේ සයිඩ් ප්ලේට් වල පොඩි වෙනසක් තියෙනවා. මේකේ දකින්න හම්බෙන්නේ මේ වගේ සයිඩ් ප්ලේට්. ඔයගොල්ලෝ ගලවන එකේ තියෙන්නේ මෙතන සයිඩ් ප්ලේට් නෙවෙයි සයිඩ් බුෂ් තියෙන්නේ. ඔයගොල්ලෝ ගලවන පම්ප් ටිකක් විශාල පම්පයක්. ඒතකොට ඒකේ සයිඩ් බුෂ් තියෙන්නේ. ඒතකොට මේ වගේ පොඩි පම්ප් වලට තමයි ටිකක් සාමාන්‍ය පොඩි පම්ප් වලට තමයි මේ වගේ සයිඩ් ප්ලේට් එන්නේ. හරි. ඒතකොට මේ ලුබ්‍රිකේෂන් කොහොමද කොහෙන්ද තෙල් ගන්නෙ කොහෙටද තෙල් ගමන් කරන්නේ ලුබ්‍රිකේෂන් වලදී? මේක ස්නේහණය කරගන්න. කොයි පැත්තෙන් කොයි පැත්තට තෙල් ගමන් කරන්නේ? උඩින් ගිහිල්ලා කියන්නේ. උඩින් ගිහිල්ලා කියන්නේ. උඩින් ගිහිල්ලා කියන්නේ. උඩින් ගිහිල්ලා කියන්නේ. දැන් මේක දැන් මේ කොටස් ටික ගත්තොත් උඩින් ගිහිල්ලා කියන්නේ. අවුට්ලෙට් එක පැත්තෙන් කොහොමද යන්නේ? අවුට්ලෙට් එක ඉන්ලෙට් එක කොහොමද යන්නේ? ඉන්ලෙට් එක පැත්ත අවුට්ලෙට් එක පැත්තේ ප්‍රෙෂර් එක වැඩි, ඉන්ලෙට් එක පැත්තේ ප්‍රෙෂර් එක අඩුයි. එතකොට ප්‍රෙෂර් එක වැඩි පැත්තෙන් යන්න ඕනේ. එතකොට අවුට්ලෙට් එක පැත්තේ ඉඳන් තමයි තෙල් ගමන් කරන්නේ. අවුට්ලෙට් එක පැත්තේ ඉඳන් ගමන් කරලා ඉන්ලෙට් එකට තමයි තෙල් හම්බෙන්නේ. එතකොට මේ අනිත් පම්ප් වල වගේ නෙවෙයි. ගියර් ටයිප් පම්ප් වල අවුට්ලෙට් එකෙන් ලුබ්‍රිකේට් වල සඳහා යන තෙල් නැවත ඉන්ලෙට් එකට සම්බන්ධ වෙනවා ලුබ්‍රිකේෂන් සඳහා ගිහිල්ලා. එතකොට අනිත් පම්ප් වල එහෙම නෑ. අනිත් පම්ප් වල ඊට වඩා වෙනස්. ගියර් ටයිප් පම්ප් වල තියෙන විශේෂත්වයක් තමයි ඒක. එතකොට ඔයගොල්ලෝ දකිනවා අවුට්ලෙට් ලයින් එකේ පොඩි සිදුරක්. ගලවලා තියෙන කට්ටිය දැකලා ඇති. දිනේෂ් දැකලා තියෙනවද අවුට්ලෙට් ලයින් එකේ පොඩි සිදුරක් තියෙනවා? අවුට්ලෙට් ලයින් එකේ පොඩි සිදුරක් තියෙනවා දැකලා තියෙනවද? ඔය කියන අවුට්ලෙට් ලයින් එකේ පොඩි සිදුරක් තියෙනවා දැකලා තියෙනවද? මේ මෙන්න අවුට්ලෙට් ලයින් එකේ පොඩි සිදුරක් තියෙනවා දැකලා තියෙනවද? දැකලා තියෙනවද? මෙන්න අවුට්ලෙට් ලයින් එකේ පොඩි සිදුරක් තියෙනවා. ඒක දැකලා තියෙනවා. දිනේෂ්ට මතකද? හරි අවුට්ලෙට් ලයින් එකේ පොඩි සිදුරක් තියෙනවා. අවුටර් ලයින් එකේ පොඩි සිදුරට හුළං ඇල්ලුවොත් හරිද ඔයගොල්ලන්ට දකින්න හම්බෙයි ඒ හුළං පාර ඒ අල්ලන හුළං පාර ඇවිල්ලා සම්බන්ධ වෙනවා සයිඩ් ප්ලේට් වල හරහා සයිඩ් ප්ලේට් හරහා ඒ හුළං පාර අල්ලද්දී ඔයගොල්ලන්ට තේරෙයි ඒ වගේලා සයිඩ් ප්ලේට් වලට සම්බන්ධ වෙනවා ඊට පස්සේ එතනින් ෂාෆ්ට් එක අස්සට යනවා ඊට පස්සේ සයිඩ් බුෂ් වල ගෲව් එකක් එහෙම හදලා තියෙනවා සයිඩ් බුෂ් වල සයිඩ් බුෂ් තියෙන බුෂ් වල ගෲව් එකක් එහෙම හදලා තියෙනවා ඔයගොල්ලෝ ගලවන පම්ප් එකේ. එතකොට ඒ ගෲව් එක කරා ෂාෆ්ට් එකේ ලුබ්‍රිකේට් කරන්න ෂාෆ්ට් එකට යනවා. හරිද? ඒ වගේ සිදුරු සහ ගෲව් සකස් කරලා තිනවා ඔයිල් ගමන් කරන්න. හරි. එතකොට ඔයගොල්ලෝ හුළං අල්ලද්දි දකි ඒ අවුට්ලට් ලයින් එකෙන් ඇතුළට යන තෙල් නැවත සම්බන්ධ වෙන්නේ ඉන්ලට් ලයින් එකට අවසානයේට. හරිද? අවසානයේ නැවත සම්බන්ධ වෙන්නේ ඉන්ලට් ලයින් අවසානයේ. ඒ කියන්නේ ලුබ්‍රිකේට් කරගෙන ඇවිල්ලා ඒක ඉන්ලට් ලයින් එකට තමයි සම්බන්ධ වෙන්නේ. පැහැදිලිද? එතකොට ඔයගොල්ලෝ ගැඩෙව්වම ඒක හොඳට උලන් අල්ලලා බලා ගන්න ඕනේ. මොකද ඕක අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. ෆයිනල් එක්සෑම් එක වෙනකම්. මොකද ෆයිනල් එක්සෑම් එක ඕක බොහෝ දුරට අහනවා. හරිද? පැහැදිලිද ඔයගලන්ට? පැහැදිලි දිනේෂ්? ඕක අවුට්ලට් ලයින් එකෙන් ඒ සිදුරෙන් පටන් ගත්තම මේ අපේ කැරකෙන ෂාෆ්ට් එක පවා ලුබ්‍රිකේට් කරලා හරිද මේ වීල් ඔක්කොම වීල් වල සයිඩ් ප්ලේට් එක ලුබ්‍රිකේට් කරලා ඒ ටික ඔක්කොම ලුබ්‍රිකේට් කරලා මේක නැවත එකතු වෙනවා ඇවිල්ලා ඉන්ලට් ලයින් එකට. හරිද? ඔයගොල්ලෝ මේ පොම්පේ ගැලෙව්වම හුළං අල්ලලා ওই ටික හොඳට බලා ගන්න ඕනේ. මොකද ඔක අවසාන එක්සෑම් එකේදී බොහෝ දුරට අහන්න ඉඩ තියෙනවා. බොහෝ දුරට අහනවාමයි කියමුකෝ. හරිද? ඒක නිසා ඔක හොඳට මතක තියාගන්න ඕනේ. පැහැදිලිද? පැහැදිලිද ඔයගොල්ලන්ට? ගියර් ටයිප් පම්ප් හැම එකකම වගේ ඒ විදිහට තමයි ලුබ්‍රිකේට් වෙන්නේ. ගියර් ටයිප් පම්ප් හැම එකකම වගේ JCB වල තියෙනවා.
පොඩි පොඩි ස්කේටර්ස් වල තියෙනවා. හරිද? ඒ හැම එකේම ওই විදියම තමයි. එතන මොකක්ද කරන්නේ? එතන පම්ප් තුනක් දාලා තුන හරහාම පම්ප් කරනවා. එතන එහෙමනේ කරලා තියෙන්නේ. තනි පම්ප් එකකින් දෙන පම්ප් කරන එක මදි නිසා එතන පම්ප් තුනක් දාලා ස්ටෙප් තුනකට පම්ප් කරනවා. පැහැදිලිද? එතකොට ඒ හැම එකේම ওই විදිහට තමයි තියෙන ගියර් ටයිප් පම්ප්ස්. හරිද? ගියර් ටයිප් පම්ප්ස් වල විතරයි. හොඳේ. අනිත් පම්ප් වල එහෙම ඔයගලන්ට දකින්න නෑ. එතකොට පිස්ටන් ටයිප් පම්ප් එකක් ගත්තම කේස් ඩ්‍රේන් එකක් තියෙන්නේ. පිස්ටන් ටයිප් මෝටර් එකක් ගත්තම කේස් ඩ්‍රේන් එකක් තියෙන්නේ. හරිද? ගියර් ටයිප් පම්ප් වල විතරයි ওই විදිහට දකින්න හම්බෙන්නේ. හරිද? ඒක පැහැදිලිද? ඒ නිසා ඕක මතක තියා. ඔව්. ඔව්. ඔව් එතන තියෙනවා. ඒ විදිහට එතනින් සම්බන්ධ වෙනවා ඊට ෂාෆ්ට් එකට. ෂාෆ්ට් එක කියන්නේ එතන ඇත්තේ පොඩි ග්‍රූව් එකක්. ඒ ග්‍රූව් එක හරහා තමයි ෂාෆ්ට් එක ලුබ්‍රිකේට් කරන්නේ. එතන ඇතුළේ ඔයිල් ගමන් කරන්නේ. ඔය හරි ඒක පොඩ්ඩක් හොඳට බලන්න උලන් අල්ලලා හොඳට බලා ගන්න. මොකද ඕක මතක තියාගන්න ඕනේ ෆයිනල් එක්සෑම් එක දක්වා. හරි. මෙහාමත් ගලවනවානේ. ගැලවම උලන් අල්ලලා ඒක හොඳට බලා කියා ගන්න. ඒතකොට ඔයගොල්ලෝ මුල් කාලේදී නම් අනිවාර්යයෙන්ම කොටස් ගලවන්න කලින් පොඩි මාක් දාගන්න වෙනවා. හරිද? කොටස් ගලවන කලින් පොඩි මාක්ස් දාගෙන ගලවන්න වෙනවා. මොකද නැත්නම් ඔයගොල්ලන්ට මේක හයි කරන්න ගියාම ප්‍රශ්නයක් එනවා පැත්තවල් හොයාගන්න බැරුව. පැහැදිලිද? ඇයි බැලු බැල්මට එක වගේ නේද? බැලු බැල්මට එක වගේ. හරිද? හරිද? බැලු බැල්මට එක වගේ නිසා ඔයගොල්ලන්ට කාලයක් ඇද්දී ඒ කියන්නේ කාලයක් ඇද්දී ඔයගොල්ලන්ට පුළුවන් එහෙම මාක්ස් දාන්න නැතුව ගලවලා මේක හරියට පැත්ත අඳුරගෙන හයි කරන්න. මේ පම්ප් එක ඔයගොල්ලෝ හොඳට බැලුවොත් පුළුවන් පම්ප් එකේ ඉන්ලට් එක අවුට්ලට් එක මාරු වෙන්නේ නැතුව අඳුර ගන්න පුළුවන් හොඳට බැලුවොත්. හරිද? නමුත් මුල් කාලේ ඔයගොල්ලන්ට එහෙම පොඩි දාලා තියෙන දේවල් ඔලුවට එන්නේ නැහනේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මුල් කාලේ ගලවද්දී ඉන්ලට් එකයි අවුට්ලට් එකයි ඊට පස්සේ සයිඩ් ප්ලේට් එහෙම නැත්නම් සයිඩ් බුෂ් හරිද? ඒවා පැති මාරු නොවෙන්න මාක් දාලා ගලව ගන්න ඕනේ. එතකොට දැන් මෙන්න මේක ගත්තොත් මේ හවුසින් එක ගත්තොත් ඔයගලන්ට මේ හවුසින් එක මේ පැත්තට හයි කරන්නත් පුළුවන්. මේ හවුසින් එක අනිත් පැත්තට හරවලා හයි කරන්නත් පුළුවන්. හරිද? එතකොට මේ හවුසින් එක අනිත් පැත්තට හරවලා හයි කරන්නත් පුළුවන්. මේ පැත්තේ තියෙන මේ හවුසින් එක ඕනනම් මේ පැත්තට හයි කරන්නත් පුළුවන්. මෙයා මේ ඕනනම් මේ පැත්තට හයි කරන්නත් පුළුවන්. එතකොට පොම්පේ හරියට වැඩ කරයිද? එහෙම මාරු කරලා හයි කරොත් හරියට වැඩ කරයිද පොම්පේ? වැඩ කරයිද? දැන් මේ අංක එකෙන් පෙන්නලා තියෙන හවුසින් එක ගත්තොත් හරිද? මේ අංක එකෙන් පෙන්නලා තියෙන හවුසින් එකේ මේ පැත්තේනේ මේ අංක දෙකෙන් පෙන්නලා තියෙන හවුසින් එක තියෙන්නේ. ඕනනම් මේ හවුසින් එක මේ අංක එකෙන් පෙන්නලා තියෙන හවුසින් එකේ අංක 3 හවුසින් එකේ තියෙන පැත්තට ඕනනම් හයි කරන්න පුළුවන්. ඒතර අංක 3 කියන හවුසින් එක ඕනනම් මේ අංක 2 තියෙන පැත්තට හයි කරන්න පුළුවන්. ඇයි එක සමානයි දෙපැත්තම. හරිද? එහෙම හයි කරොත් පොම්ප වීම හරියට සිද්ධ වෙයිද? පොම්පේ හරියට එතකොට ඒවා වෙනස් වෙනවා නේද? ඒවා වෙනස් වෙන නිසා හයි කරාට මෙයා වැඩ කරයිද හරියට? නෑනේ. වැඩ කරයිද හරියට? සමහරට කරගෙන පැත්ත වෙනස් වෙන්න පුළුවන්. කරගෙන පැත්ත වෙනස් වෙන්න පුළුවන්. සමහරට තෙල් ඇදලා ගන්න පැත්තෙන් තෙල් හරියට ඇතුළට එන්නේ නැති වෙන්න පුළුවන්. හරිද? අවුට්ලට් පැත්තේ මේ අවශ්‍ය ප්‍රමාණයට තෙල් එළියට නොයන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ලුබ්‍රිකේෂන් සඳහා තෙල් හරියට ගමන් නොකරන්න පුළුවන්. අන්න ඒ වගේ ගැටලු ගොඩක් එනවා. හරිද? ඒක නිසා මේ දේවල් මේ පැත්තවල් මාරු නොවෙයි තියෙන්න ඕනේ. මේ අංක 2 හයි කරන්න ඕනේ මේ පැත්ත නම් එයා ඒ පැත්තටම හයි වෙන්න ඕනේ. අංක 3 හයි කරන්න ඕනේ මේ පැත්ත නම් එයා ඒ පැත්තටම හයි වෙනවා. මේ අංක 1 හවුසින් එක දෙපැත්ත මාරු වෙන්න බෑ. හරිද? ඊට පස්සේ මේ වීල් දෙක දෙපැත්ත මාරු වෙන්න බෑ. මේ ගලවද්දී ඔයවට ඔයගොල්ලෝ මාක්ස් තියා ගන්න ඕනේ. ගලවද්දී මාක්ස් තියා ගන්න ඕනේ. ගලවද්දී හවුසින් වල එකට මාක් එකක් දාගන්න ඕනේ හවුසින් එකට. හොඳේ මේ ඇතුලේ කොටස් වලට නෙවෙයි. හරිද? හවුසින් එකට මාක්ස් දාගන්න ඕනේ ගලවද්දී. පැහැදිලිද? හවුසින් එකට මාක්ස් දාගන්න ඕනේ ගලවද්දී.
හැබැයි ඔයගොල්ලෝ 4-5 පාරක් 6-7 පාරක් ගලවද්දී ඔයගොල්ලන්ට තේරුම් ගනි ඒක එතකොට ඔයගොල්ලන් තමයි ඔයගොල්ලන්ගේ ඔළුවට එන්නේ. හරිද? මේ හවුසින් වල තියෙනවා පොඩි වෙනස්කම්. මේ හවුසින් වල තියෙනවා චූටි වෙනස්කම්. හරිද? ඒ චූටි වෙනස්කම් මත පුළුවන් මේ හවුසින් එක හයි වෙන්න ඕනේ මොන පැත්තද කියන එක අඳුර ගන්න. ඊට පස්සේ මෙන්න මේ වීල් එකත් එක්ක සම්බන්ධ වෙනවානේ මේ සයිඩ් ප්ලේට්. දැන් මේකේ තියෙන සයිඩ් ප්ලේට්. ඔයගොල්ලෝ ගලවන එකේ තියෙන සයිඩ් බුෂ්. හරිද? ඒතකොට ඒ ගත්තම මෙන්න මෙතන කටේ විශාලත්වය. මෙන්න මෙතන කටේ විශාලත්වයයි මේ පැත්තේ කටේ විශාලත්වයයි වෙනස්. හරිද? එක පැත්තේ කටේ විශාලත්වය ටිකක් ලොකුයි. එක පැත්තේ කටේ විශාලත්වය පොඩ්ඩක් අඩුයි. හරිද? එතකොට ටිකක් කටේ විශාලත්වය ලොකු පැත්ත අනිවාර්යයෙන්ම ඉන්ලට් එක පැත්තට වෙන්න වැටෙන්න ඕනේ. අපේ තෙල් එළිය ඇදලා ගන්න ඉන්ලට් එක පැත්තට වෙන්න සෙට් වෙන්න ඕනේ. එතකොට ටිකක් අඩු පැත්ත තමයි අවුට්ලට් එක පැත්තට වෙන්න සෙට් වෙන්නේ. හරිද? එතකොට සමහර පොම්ප වල දෙපැත්තම සමාන වෙන්න පුළුවන්. හරිද? එතකොට ඒ වගේ පොඩි වෙනස්කම් තියෙනවා. පැහැදිලිද? එතකොට අන්න ඒ වෙනස්කම් මත ඔයගලන්ට පුළුවන් මේ පැත්තවල නඳුර ගන්න. මාක් දාලා නොගැලෙව්වා. ඊට පස්සේ මෙන්න මේ වගේ පින් එකක් එහෙම තියෙනවා. හරි? ඒ කියන්නේ පින් එකක් දාලා තියෙනවා. ඒ කියන්නේ තැන වෙනස් නොවෙන්න. හරිද? ඒව මාර්ගෙන් අඳුර ගන්න පුළුවන්. හරිද? ඒව මාර්ගෙන් අඳුර ගන්න පුළුවන්. එතකොට ඒවා හෙමින් සීරිය ඔලුවට ගන්න. එතකොට මුල්ම දවස්වල ගලවද්දී අනිවාර්යෙන් මාක්ස් දාලා ගලවන්න. මොකද නැත්නම් ඔයගොල්ලෝ පැත්තවල් වරද්ද ගනි. හරිද? ඒක පැහැදිලිද ඔයගොල්ලන්ට? පැහැදිලිද ඒක? මුල් කාලේ අනිවාර්යෙන් මාක්ස් දාලා ගලවන්න. ඊට පස්සේ මේ දේවල් ඔලුවට ගත්තට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මාක්ස් නොදා ගලවල උනත් හරි පැත්තට සම්බන්ධ කරගන්න. හරි? ඒතර ඒ වගේ පිස්ටන් ටයිප් ගියර් ටයිප් පම්ප් එකක් ඔයගොල්ලෝ ගලවනවා මුලින්ම. ගලවලා ඒ ටික ඔක්කොම හොඳට බලා කියා ගන්න ඕනේ ගියර් ටයිප් පම්ප් එකේ. ඊට පස්සේ අපි කිව්වා ගියර් ටයිප් පම්ප් ගත්තම ගියර් ටයිප් පම්ප් වර්ග දෙකයි කියලා. අභ්‍යන්තර ගියර් ටයිප් පම්ප් සහ බාහිරව සම්බන්ධ වෙන ගියර් ටයිප් පම්ප්ස්. හරිද? එතකොට අපි ඔය කතා කරේ බාහිරව සම්බන්ධ වෙන ගියර් ටයිප් පම්ප් එක ගැන අපි ඔය කතා කරේ. හරිද? ඊට පස්සේ ඊට අමතරව තියෙනවා අභ්‍යන්තරව සම්බන්ධ වෙන ගියර් ටයිප් පම්ප් එකක්. එතකොට මේ අභ්‍යන්තර සම්බන්ධ වෙන ගියර් ටයිප් පම්ප්ස් මෙන්න මේ වගේ වර්ග දෙකකින් ඔයගොල්ලන්ට දකින්න පුළුවන්. එකක් අපි කියනවා අඩසඳ වර්ගය, එහෙම නැත්නම් ක්‍රසන්ට් ටයිප් කියලා. එකක් අපි කියනවා භ්‍රමක වර්ගය, එහෙම නැත්නම් රොටර් ටයිප් කියලා. හරිද? මේ ගියර් ටයිප් පම්ප්ස් මොන වගේ තැන්වල දකින්න හම්බ වෙනවද? දැකලා තියෙනවද මේ වගේ ගියර් ටයිප් පම්ප්ස්? මොන වගේ එකක් දෙන්නේ? මේක දෙන්නේ මේ භ්‍රමක වර්ගය දෙන්නේ ක්‍රසන්ට් ටයිප් එක දෙන්නේ. ට්‍රාන්ස්මිෂන් වලට එනවද? මේ જાතිය පම්ප ඇවිල්ලා තිනවා සමහර වාහනවල ලුබ්‍රිකේෂන් ටයිප් පම්ප් එකට. ඔයගොල්ලන්ගේ වාහනවල එන්ජින් එනවනේ ලුබ්‍රිකේෂන් පම්ප් එකක්. ඒකත් ගියර් ටයිප් පම්ප් එකක් නෙන්නේ. සමහර එන්ජින් වල ලුබ්‍රිකේෂන් පම්ප් එක හැටියට මේ ක්‍රසන්ට් ටයිප් එකේ පම්ප්ස් ඇවිල්ලා තියෙනවා. ඒතකොට ඔයා කියන වගේ විදිහට JCB එකෙත් තියෙන්න පුළුවන්. මම JCB එක නම් දැකලා නැහැ. ඔයා කියන නිසා ඇති. හරිද? එතකොට ඊට අමතරව සමහර වාහනවල ලුබ්‍රිකේෂන් පම්ප් එක හැටියටත් මේ ක්‍රසන්ට් ටයිප් පම්ප් එක දකින්න හම්බ වෙනවා. එතකොට ඒකෙදි මෙන්න මෙතන පොඩි අඩසඳක් තියෙනවා. මේ අඩසඳ හරහා මේ විදිහට වීල් එකක් සහ මේ වගේ ගිය වලල්ලක් කරකිනවා. හරිද? එතකොට ඒ නිසා මේ අඩසඳ නිසා තමයි මේකට අඩසඳ වර්ගය කියලා කියන්නේ. එතකොට මේ જાතිය පොම්ප අපි හඳුන්වනවා අභ්‍යන්තරව දැති සම්බන්ධන ගියර් ටයිප් පම්ප්ස් කියලා. ඊට අමතරව සමහර අවස්ථාවලදී මේ වගේ භ්‍රමක වලල්ලක්. භ්‍රමක වලල්ලක් එක්ක ගියර් එකක් තියෙන භ්‍රමක වර්ගයේ පම්ප් එකක් දැක් ගන්න පුළුවන්. ඒකත් අභ්‍යන්තර දැති සම්බන්ධන. මේකත් අභ්‍යන්තරවනේ දැති සම්බන්ධනේ. මේකත් අභ්‍යන්තරවනේ දැති සම්බන්ධ වෙන්නේ. හරිද? ඒ නිසා මේවට කියනවා අභ්‍යන්තර දැති සම්බන්ධන ගියර් ටයිප් පම්ප්ස් කියලා. එතකොට මේකේ කොහොමද තෙල් ගමන් කරන්නේ? අඩසඳ වර්ගයේකේ. අඩසඳ වර්ගයේ කොහොමද තෙල් ගමන් කරන්නේ? අන්න හරි. අඩසඳ වගේ කොටස කැරගෙන්නේ නැහැ. අඩසඳ වගේ කොටස ෆික්ස් තියෙන්නේ. අඩසඳ වගේ තියෙන කොටස ෆික්ස් තියෙන්නේ. හරිද? අඩසඳ වගේ තියෙන කොටස ෆික්ස් තියෙන්නේ.
අඩසන්ධ වගේ කොටස ෆික්ස් තියෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට පේනවා මේ ගියර් එකේ අභ්‍යන්තර ගියර වලල්ලක් තියෙනවා. මේ අභ්‍යන්තර ගියර වලල්ල මේ ගියර් එකත් එක්ක මෙන්න මේ තැන් වලදී සම්බන්ධ වෙනවා. මෙන්න මේ හරියදී ගියර් මේකේ තියෙන දති මේ ගියර වලල්ලේ තියෙන දත්තිත් එක්ක සම්බන්ධ වෙනවා මෙන්න මේ හරිය. එතකොට මේ ගියර් එක කරගෙනවා කියන්නේ මේ වලල්ලත් මොකද වෙන්නේ? මේ වලල්ලට මොකද වෙන්නේ? මේ වලල්ලත් ඒ පැත්තටම කරගෙනව නේද? ඒ පැත්තටම කරගෙනව නේද? මේ ගියර් දත් මගින් මේ වලල්ල මේ පැත්තට තල්ලු කරනවා. එතන මේ වලල්ල මේ පැත්තටම කරගෙනව නේද? මොකද වෙන්නේ? කරගෙනව නේද? කරගෙනව නේද? හරි. එතකොට මේ පැත්තෙන් ආපු තෙල් මේ ගියර වලල්ලේ මේ තියෙන ගියර් වලල්ලේ තියෙන මේ දතුයි මේ ගියර් එකේ තියෙන දතුයි මේ අඩසඳයි අතරට මොකද වෙන්නේ? හිර වෙනවනේ. අඩසඳයි මේ ගියර වලල්ලයි මේ ගියර් එකයි අතරට මේ තෙල් හිර වෙනවා. හිර වෙලා එතකොට මේ අඩසඳ හරහා අඩසඳ වටේ තියෙන ගියර වලල්ලත් මේ පැත්තට කරගෙනවා. මේ ගියර් වීල්ලත් මේ පැත්තට කරගෙනවා. එතකොට මේ තෙල් මේ විදිහට මේ මෙතන ඉඳන් මේ පැත්තට මේ දැති හරහා මේ විදිහට මෙහෙට අරන් එනවා. මෙයාගෙනුත් මෙහෙට අරන් එනවා. අරන් ඇවිල්ලා මෙතනදී නිදහස් වෙනවා. මෙතනදී මේ අඩසඳෙන් නිදහස් වෙනවා. මේ අඩසඳෙන් නිදහස් වෙද්දී මොකක්ද වෙන්නේ? මේවා මේ විදිහට එළියට තල්ලු කරලා දානවා. එළියට තල්ලු කරලා දානවා. අර වගේ පොඩි පරිමාණ නිසා මේකෙත් තියෙන. ඒ පරිමාණ නිසා ඇතිවෙන බලය මගින් මේවා එළියට තල්ලු කරලා දානවා. හරිද? එතකොට මේකෙත් ඒ විදිහම තමයි. එතකොට බ්‍රහ්මක වර්ගය කියන එකෙත් ඒ විදිහට නෑ. හැබැයි ඒගොල්ලන්ට ඒකේ පොඩි වෙනසක් දකින්න පුළුවන්. ඒකෙදි ඔයගොල්ලන්ට මේ බ්‍රහ්මක වලල්ලේ තියෙනවා මේ වගේ තුඩු 1යි 2යි 3යි 4යි 5යි 6යි 7ක්. බ්‍රහ්මක වලල්ලේ මේ වගේ තුඩු 7ක් තියෙනවා. හරිද? හැබැයි බ්‍රහ්මකේ අභ්‍යන්තර බ්‍රහ්මකේ ඒ වගේ තුඩු තියෙන්නේ කීයද? 1යි 2යි 3යි 4යි 5යි 6යි. හරි? තුඩු ගාන එකක් අඩුයි. වලල්ලට වඩා බ්‍රහ්මකේ තියෙන තුඩු ගාන එකක් අඩුයි. ඒ නිසා තමයි මෙතනදී මේ දෙන්න එකට සම්බන්ධ වෙනවා. සම්බන්ධ වුණාන් පස්සේ එක පැත්තකදී පරිමාණ වැඩි වීමක් තියෙනවා, එක පැත්තකදී පරිමාණ අඩු වීමක් තියෙනවා. මේ පැත්තට දැන් මේ පැත්තටනේ ගමන් කරන්නේ. මේ පැත්තේ තියෙනවා පරිමාණ වැඩි වීමක්, මේ පැත්තේ තියෙනවා පරිමාණ අඩු වීමක්. එතකොට පරිමාණ වැඩි වෙන පැත්තේදී තෙල් ඇතුළට පුරව ගන්නවා, පරිමාණ අඩු වෙන පැත්තේ තෙල් එළියට තල්ලු කරනවා. පැහැදිලිද? එතකොට ඒ වගේ වෙනසක් මේකේ දකින්න පුළුවන්. එතකොට මේ දෙක අභ්‍යන්තර දැස් සම්බන්ධ ගියර් ටයිප් පම්ප්ස් හැටියට අපිට දක්වන්න පුළුවන්. හරි. ඊට පස්සේ වේන් ටයිප් පම්ප්ස් තියෙනවා. වේන් ටයිප් පම්ප්ස් ගත්තොත් ඔයගලන්ට සමහර වෙලාවට දකින්න පුළුවන්. බහුලව දකින්න හම්බෙන්නේ ගියර් ටයිප් පම්පුයි පිස්ටන් ටයිප් පම්පුයි. වේන් ටයිප් පම්පුත් ඔයගලන්ට දැක් ගන්න පුළුවන්. වේන් ටයිප් පම්ප් ගත්තත් වර්ග දෙකක් දකින්න පුළුවන්. අන්බැලන්ස් වේන් පම්ප්ස් දකින්න පුළුවන්. බැලන්ස් වේන් පම්ප් දකින්න පුළුවන්. මෙතන බැලන්ස් වේන් පම්ප් එකක රූප සටහනක් නැහැ. මෙතන තියෙන අන්බැලන්ස් වේන් පම්ප් එකක රූප සටහනක්. ඇයි මේකට අන්බැලන්ස් වේන් පම්ප් එකක් කියලා කියන්නේ? ඇයි ඒකට අන්බැලන්ස් වේන් පම්ප් එකක් කියලා කියන්නේ? කේන්ද්‍ර අපසාරී විදියට වැඩ කරනවා කියලා අපිට කියන්න බෑ. කේන්ද්‍ර අපසාරී බලයේ ප්‍රයෝජනට ගන්නවා. කේන්ද්‍ර අපසාරී බලයේ ප්‍රයෝජනට ගන්නවා. උදේට මේ තියෙන වේන් ටයිප් පම්ප් එකක්. හරිද? ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක පේනවා. හරිද? මේ තියෙන වේන් ටයිප් පම්ප් එකක්. මේ එයාගේ මේ රොටර් එක ඇතුළට මේ විදිහට වේන් තියනවා දාලා. රොටර් එක ඇතුලේ මේ විදිහට වේන් තියනවා. මෙයා කැරකෙන්න පටන් ගත්ත ගාම ඇති වෙන සෙන්ට්‍රිෆියුගල් ෆෝර්ස් එක නිසා මේ වේන් එළියට තල්ලු කරනවා. මේ වේන් එළියට තල්ලු කරලා හවුසින් එකත් එක්ක ගෑවි නොගෑවි තියෙන මට්ටමට වේල් ටික තල්ලු වෙනවා. හරිද? එතකොට ඊට පස්සේ මේ පැත්තෙන් ගන්න තෙල් මේ වේනුයි හවුසින් එක අතරට රැඳිලා එයා අවුට්ලට් එක හරහා එළියට පිට කරනවා. හරිද? මේ තියෙන බැලන්ස් වේන් පම්ප් එකක්. හරිද? දැන් මේ පෙන්නන්නේ බැලන්ස් වේන් පම්ප් එකක්. මොකක්ද ඔය පම්ප් එකේ මේ පම්ප් එකේ වෙනස? මේකෙයි මේ පම්ප් එකෙයි
දැන් මේ මෙතන පෙන්වන මේ පම්ප් එකේ හරිද? දැන් මේ තියෙන අන්බැලන්ස් වේන් පම්ප් එකක් හරි. ඔය තියෙන අන්බැලන්ස් වේන් පම්ප් එකක්. එතකොට මේ තියෙන්නේ බැලන්ස් වේන් පම්ප් එකක් හරිද? මේ තියෙන්නේ බැලන්ස් වේන් පම්ප් එක. මොකක්ද ඔය දෙකේ වෙනස? මොකක්ද ඔය දෙකේ වෙනස? ඉතින් අරගෙත් එහෙම තියෙනවනේ. ඔයගොල්ලන්ට පේනවා මේකේ ඔයගොල්ලන්ට පේනවා මේකේ ඉන්ලට් දෙකක් තියෙනවා. මේකේ අවුට්ලට් දෙකක් තියෙනවා. පේනවනේ. මෙතනත් ඉන්ලට් එකක් තියෙනවා, මෙතනත් ඉන්ලට් එකක් තියෙනවා. මෙතන අවුට්ලට් එකක් තියෙනවා, මෙතන අවුට්ලට් එකක් තියෙනවා. අරගේ එහෙම නැහැනේ. අරගේ එක ඉන්ලට් එකයි එක ඉන්ලට් එකයි එක අවුට්ලට් එකයි. එතකොට මෙන්න මෙයාගේ සෙන්ටර් එකමද මේ රොටර් එකේ සෙන්ටර් එක. මේ නිල් පාටින් පෙන්ලා තියෙන රවුමක් වගේ එකක්. එයාගේ සෙන්ටර් එකයි රොටර් එකේ සෙන්ටර් එක එකයිද? නෑ එකයි නෙවෙයිනේ. දෙකක් සෙන්ටර් දෙකක්. හරිද? එහෙනම් මෙයාගේ සෙන්ටර් එක නෙවෙයි මේ රොටර් එකේ සෙන්ටර් එක තියෙන්නේ. හරිද? ඒ කියන්නේ මෙයාගේ සෙන්ටර් එක පොඩ්ඩක් මේ අරයාගෙන් පොඩ්ඩක් එළියට තල්ලු වෙලා තියෙන්නේ. හරිද? ඒ නිසා මේකට අපි කියනවා අන්බැලන්ස් වේන් පම්ප් එක කියලා. මේ දෙන සෙන්ටර් එක එක නෙවෙයි. ඒ නිසා මෙයාට අපි කියනවා අන්බැලන්ස් වේන් පම්ප් එකක් කියලා. අන්බැලන්ස් වේන් පම්ප් එකක් කියලා. හරි. එතකොට මේ අනිත් එක ගත්තොත් මෙයා ගත්තොත් මෙයාගේ සෙන්ටර් එකයි මේ රවුමේ සෙන්ටර් එකයි මෙයාගේ සෙන්ටර් එකයි දෙන්න එකයිද වෙනස්ද? ඉලිප්ස් එකක් තිබ්බට සෙන්ටර් එක එකයිනේ. සෙන්ටර් එක එකයි. ඒ කියන්නේ අන්බැලන්ස් ෆෝස් මේ මතේ දෙන්නේ නැහැ. සෙන්ටර් එක එකයි නිසා හරිද? අන්බැලන්ස් විදිහට ෆෝස් මේ මතේ දෙන්නේ නැහැ. මේ පම්ප් එක කරකෙදි මෙයා මත අන්බැලන්ස් විදිහට ෆෝස් දෙන්නේ නැහැ. හරි. අරයාගේ සෙන්ටර් එක වෙනස් නිසා මෙයා මත අන්බැලන්ස් විදිහට ෆෝස් එක දෙන එයා මත. ඒතකොට මෙයා කරකවන්නේ බෙයාරින් එකක් කරා. එතකොට බැලන්ස් වේන් පම්ප් එකට වඩා ඉතා ඉක්මනින් අන්බැලන්ස් වේන් පම්ප් එකේ බෙයාරින් ඩැමේජ් වීම සිද්ධ වෙනවා ඒ අන්බැලන්ස් ෆෝස් දෙන නිසා. පැහැදිලිද? එතකොට වැඩි තෙල් පරිමාණයක්, ඒ කියන්නේ අර අන්බැලන්ස් වේන් පම්ප් එකට වඩා වැඩි තෙල් පරිමාණයක් ගන්න පද්ධතිවලදී තමයි මේ වගේ බැලන්ස් වේන් පම්ප් භාවිතා කරන්නේ. එතකොට ඒකෙදි මේ වගේ ඉන්ලට් දෙකක් දැක් ගන්න පුළුවන්. මේ වගේ අවුට්ලට් දෙකක් දැක් ගන්න ඕනේ. එතකොට ඔයගොල්ලෝ දකිනවා මේ මෙතන මේ කුටීරයේ තියෙන හැඩය නිසා බිත්තරයක් වගේ හැඩයක් නේ තියෙන්නේ. ඒ හැඩය නිසා මේකේ මොකක්ද වෙන්නේ? මේ පරිමා වැඩි වෙන පැති දෙකක් දකින්න හම්බ වෙනවා. පරිමා අඩු වෙන පැති දෙකක් දකින්න හම්බ වෙනවා. හරිද? අන්න ඒක පාවිච්චිට අරන් තමයි ඉන්ලට් දෙකක් සහ අවුට්ලට් දෙකක් සකස් කරලා තියෙන්නේ. හැබැයි ඔයගලන්ට හවුසින් එකෙන් එළියට දකින්න නෑ මේ විදිහට ලයින් හතරක්. හරිද? හවුසින් එකෙන් එළියට තියෙන ලයින් දෙකයි. එතකොට මේ ලයින් දෙක ඉන්ටර්නලි ඩිවයිඩ් කරලා තින්නේ මේ වගේ ලයින් හතරකට. ඒක පැහැදිලිද? හරි. ඔයගලන්ට එළියට පේන්නේ නෑ ලයින් හතරක්. හරිද? ඒක ඉන්ටර්නලි තමයි ඩිවයිඩ් කරලා තියෙන ලයින් හතරකට. එළියට පේන්න තියෙන එක ඉන්ලට් එකයි එක අවුට්ලට් එකයි. හරි? එළියට පේන්න තියෙන්නේ. ඔය තියෙන්නේ ගමන් කරන හැටි. දෙකක් ඉන්ලට් වෙනවා, දෙකක් අවුට්ලට් වෙනවා. හරිද? හරි. එතකොට අන්න ඒ විදිහට වේන් ටයිප් පම්ප් දෙකක් ඔයගලන්ට දකින්න හම්බ වෙනවා. බැලන්ස් වේන් පම්ප් එක සහ අන්බැලන්ස් වේන් පම්ප් එක. මේ කොටස රොටර් එක කියලා කියනවා. ඒ රොටර් එකේ තියෙන මේ ගෲව් වලට අපි කියනවා ස්ලොට් කියලා. එතකොට ස්ලොට් වලට දාලා දෙනවා මේ වගේ කෑලි වගේක්. ඒ කෑලි වලට අපි කියනවා වේන් කියලා. ඒ කෑලි වලට අපි වේන් කියනවා. ඒක නිසා මේ පම්ප් එකට අපි වේන් පම්ප්ස් කියනවා. සාමාන්‍යයෙන් මේ පම්ප් එකේ ගෙවීම සිද්ධ වෙන්නේ මේ වේන්ස් වල සාමාන්‍යයෙන්. ඒතර අපි මේ වේන් ගෙවුණා වේන් අලුතෙන් රිප්ලේස් කරන්න ඕනේ. ඊට පස්සේ මේක හවුසින් එක ඉන්ලට් එක අවුට්ලට් එක මෙයා මේ පැත්තට කැරකෙනවා. කැරකෙද්දී වෙන්නේ මොකද? සෙන්ට්‍රිෆියුගල් ඔයගොල්ලෝ දන්නවා කිසියම් වස්තුවක් කැරකෙනවා නම් එයා මත කේන්ද්‍රාපසාරී බලයක් තියෙනවා කියලා. ඒ කේන්ද්‍රාපසාරී බලය බලපාලා මේ වේන් ඉවතට තල්ලු වෙලා මේ හවුසින් එකත් එක්ක සංවෘත වෙනවා. හවුසින් එකත් එක්ක සීල් කරගන්නවා මේ කුටීරය.
මේ වේන් දෙකක් කරහා මේ හවුසින් එකත් එක්ක මේ කුටියට සීල් කරගන්නවා. එතකොට මේ සීල් කර ගැනීම නිසා මේ පැත්තේදී පරිමාණ වැඩිවීමක් තියෙනවා. එතනදී තෙල් ඇතුළට පිරෙනවා. මේ පැත්තේදී පරිමාණ අඩුවීමක් සිද්ධ වෙනවා. එතනදී මේ තෙල් එළියට තල්ලු කරලා දානවා. හරි. ඊට සමහර පොඩි වේන් ටයිප් පම්ප්ස් වල නම් මේ සෙට් එකම මේ කියන්නේ මේ ස්ලොට් තියෙන රොටර් එකයි වේනුයි සෙට් එකම රිපෙයාර් කිට් එකට දෙන අවස්ථා තියෙනවා. හරිද? නමුත් හුඟක් දුරට ටිකක් ලොකු වේන් පම්ප් වල සාමාන්‍ය ප්‍රමාණයේ වේන් පම්ප් වල මේ වේන්ස් තමයි විතරක් තමයි අයින් කරන්නේ. එතකොට මේ ස්ලොට් එක මේ රොටර් එක අයින් කරනවා රොටර් එක කැපිලා තියෙන්න ඕනේ. හරිද? එතකොට සාමාන්‍ය ඕගොල්ලන්ගේ එන්ජින් එකේ ඕගොල්ලන්ගේ පොඩි වාහන වල පවර් ස්ටීරින් පම්ප් එක හැටියට අවිල්ලා තියෙනවා. එතකොට ඒ වැදී නම් මෙන්න මේ රොටර් එකත් එක්කම තමයි ඒකේ රිපෙයාර් කිට් එක ඉන්නේ. එතකොට ඒකදී මේ රොටර් එකත් එක්කම අලුතෙන් රිප්ලේස් කරනවා රිපෙයාර් කරද්දී. එතකොට ඒ විදිහට තමයි මේක දකින්න හම්බෙන්නේ ඔයගොල්ලන්ට වේන් ටයිප් පම්ප්ස්. හරි මේ තියෙන්නේ ඒකේ ඇනිමේෂන් එකක්. හරිද? මේ තියෙන්නේ ඒකේ ඇනිමේෂන් එකක්. මේ පැත්තෙන් තෙල් එනවා. ඒ තෙල් මේ විදිහට අරන් ගිහලා මේ පැත්තෙන් එළියට තල්ලු කරනවා. ඊට පස්සේ ඔයගලන්ට හම්බෙන ප්‍රධාන පම්ප් එකක් තියෙනවා පිස්ටන් ටයිප් පම්ප්ස් කියලා. අපේ මැෂින් එකේ තියෙන වටිනාම උපාංගයක්. අපේ මැෂින් වල තියෙන ඉතාමත්ම වටිනා උපාංගයක් මේ පම්ප් එක අපි හුඟක් ආරක්ෂා කරගන්න ඕනේ. වටිනාකමත් වැඩි. හරිද? මැෂින් එකේ හදවත කියලා කිව්වත් අවුලක් නැහැ. හරි? අපේ පිස්ටන් ටයිප් පම්ප් එක. හරිද? ඔයගොල්ලෝ දන්නවා අපේ මැෂින් ගත්තම ඉහළ පීඩනයක් යටතේ තමයි වැඩ කරන්නේ. ඒ වගේම ඉහළ කාර්යක්ෂමතාවයක් තියෙන්න ඕනේ. එතකොට ඒවට ගැලපෙන විදිහට අපි තෙල් ලබා දෙන්න ඕනේ. ඒ ඉහළ පීඩනයට ඉහළ කාර්යක්ෂමතාවයට ගැලපෙන ආකාරයට අපි තෙල් ලබා දෙන්න ඕනේ. ඒ සඳහා අපි භාවිතා කරනවා පිස්ටන් ටයිප් පම්ප්ස්. මැෂින් එකේ තියෙන මේන් පම්ප් එක කියලා කියන්නේ පිස්ටන් ටයිප් පම්ප් එක. හරිද? සාමාන්‍යයෙන් අපේ ස්කෑටරේට ගත්තොත් මේ වගේ පම්ප් දෙකක් එක අක්ෂේ එකට කපල් කරලා එන්නේ මේ වගේ පම්ප්ස් දෙකක්. මේන් පම්ප් 1 2 කියලා. හරිද? එතකොට සෑම් මැෂින් එකම වගේ තියෙනවා. එතකොට මේ JCB වගේ මැෂින් වල සමානක් වෙලාවට ඇවිල්ලා නැහැ. ගියර් ටයිප් පම්ප්ස් විතරක් ඇවිල්ලා තිනවා JCB වලයි පොඩි එස්කැවේටර්ස් වල 30 වගේ ඒවා 30 20 වගේ පොඩි එස්කැවේටර්ස් වල. හරිද? ලොකු එස්කැවේටර්ස් වල අනිවාර්යයෙන් මේ පිස්ටන් ටයිප් පම්ප තමයි තියෙන්නේ. හැබැයි මේ වගේ පම්පයක් තියෙන පද්ධතියක් ටිකක් සංකීර්ණයි. ගියර් ටයිප් පම්පයක් තියෙන පද්ධතිය වල සංකීර්ණයි. ඔයගොල්ලෝ ඉදිරියේදී ඔයගොල්ලෝ අත්දැකීමෙන් දකි ඔය මං කියපු 30 වගේ පොඩි මැෂින් පොඩි එස්කැවේටර්ස් වල රිපෙයාර් කරන්න ආවොත් ට්‍රබල් හොයාගන්න ටිකක් ලේසි. මොකද ඒවා තියෙන ගියර් ටයිප් පම්ප්ස් නිසා. හරි. හැබැයි ඔය දැන් අපේ දකින්න හම්බෙන 200 සීරීස් එකේ මැෂින් 225 200 ඒ වගේ මැෂින් අනිවාර්යයෙන්ම මේන් පම්ප් විදියට තියෙන පිස්ටන් පම්ප් ඒවැ මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් පොඩ්ඩක් හොයන්න අමාරුයි. මොකද පද්ධතිය ටිකක් සංකීර්ණයි. අර ගියර් ටයිප් පම්ප්ස් තියෙන ඒවාට වැඩිය. හරිද? ඒක ඔයගොල්ලෝ පැහැදිලිවම දකි. හරි. එතකොට පිස්ටන් ටයිප් පම්ප්ස් ගත්තොත් පිස්ටන් ටයිප් පම්ප්ස් වල අපිට ප්‍රධානම වශයෙන් වර්ග දෙකක් පෙන්වන්න පුළුවන්. අක්ෂීය පිස්ටන් පම්ප සහ අරීය පිස්ටන් පම්ප කියලා. එතකොට මෙතනින් ඔයගොල්ලන්ට ප්‍රධාන වශයෙන් දකින්න හම්බෙන්නේ අක්ෂීය පිස්ටන් පම්ප පමණයි. අරීය පිස්ටන් පම්ප සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට දකින්න හම්බෙනවා අඩුයි. හැබැයි අරීය පිස්ටන් සහිත මෝටරයක් ඔයගොල්ලන්ට දකින්න පුළුවන්. සාමාන්‍යයෙන් අරීය පිස්ටන් සහිත මෝටරයක් ඔයගොල්ලන්ට දකින්න පුළුවන්. ඔයගොල්ලන්ගේ තියෙන වයිබ්‍රේටින් රෝලර්ස් වල අරිය පිස්ටන් තියෙන මෝටරයක් දකින්න පුළුවන්. අරිය පිස්ටන් තියෙන පම්ප්ස් නම් ඔයගොල්ලන්ට දකින්න හම්බ වෙනවා ඉතාමත් අඩුයි. හරිද? හරි. එතකොට මේ තියෙන්නේ පිස්ටන් පම්ප් එකක් මේ පෙන්වන්නේ. එතකොට මේක ඇක්සියල් පිස්ටන් පම්ප් එකක්ද රේඩියල් පිස්ටන් පම්ප් එකක්ද? දැන් මේ වීඩියෝ එකේ ඔයගලන්ට මෙතන පේන්නේ පිස්ටන් පම්ප් එකක්. හරිද? මේක ඇක්සියල් පිස්ටන් පම්ප් එකක්ද රේඩියල් පිස්ටන් පම්ප් එකක්ද? දිනේෂ් මේක අක්ෂීය පිස්ටන් පම්ප් එකක්ද
හරිය පිස්ටන් පම්පයක්ද? ඇක්සියල් එකක්ද රේඩියල් එකක්ද? ඇයි මේක ඇක්සියල් එකක් කියලා කියන්නේ? ඇයි මේක ඇක්සියල් එකක් කියලා කියන්නේ? ඇයි මේක ඇක්සියල් එකක් කියලා කියන්නේ? ඔව්. එතකොට හරිය එකේ ප්ලන්ජර්ස් නැද්ද? මේ පම්පේ ගත්තොත් ඔයගලන්ට පේනවා මේ පිස්ටන් කරගෙද්දී ඔයගලා දැන් මේ වීඩියෝ එකේ පේනවා මේ වීඩියෝ එකේ පේනවා පිස්ටන් එක කරගෙද්දී මේ පිස්ටන් එක කරගෙද්දී වීඩියෝ එකේ පේනවා පිස්ටන් එක කරගෙද්දී පිස්ටන් එකට මොකද වෙන්නේ? පිස්ටන් එක මොකද වෙන්නේ? මේ පිස්ටන් එක මෙහෙට ආවා. හරිද? දැන් මෙහෙදී ආයේ පිස්ටන් එක පාර මෙහෙට ගියානේ. මේ පිස්ටන් එක ඉස්සරහට යනවා පස්සට යනවා නේද? මේ පිස්ටන් එක කරගෙද්දී හරිද? බලන්න මේ පිස්ටන් එක කරගෙද්දී පිස්ටන් එක ඉස්සරහටයි පස්සටයි ගමන් කරනවානේ. දැන් ඔන්න දැන් සර්ස් ප්ලේට් ඇන්ගල් එක මෙහෙම ඇන්ගල් එකකට තියෙනවා. දැන් මේ පිස්ටන් එක කරගෙනවා. කරගෙද්දී පිස්ටන් එක මෙහෙම ඉස්සරහටයි පස්සටයි යනවා නේද? ඉස්සරහටයි පස්සට යනවානේ මම මේ ඇරෝ එක පෙන්වන විදිහට. ඉස්සරහට යනවා පස්සට යනවා. ඉස්සරහට යනවා පස්සට යනවා. එහෙම නේද? අන්න ඒතකොට ඉස්සරහා පස්සට යන්නේ ෂාෆ්ට් එකට සමාන්තරවනේ. මේ තියෙන ෂාෆ්ට් එකනේ. මේ ෂාෆ්ට් එකට සමාන්තරවනේ ඉස්සරහට පස්සට යන්නේ. ෂාෆ්ට් එකට සමාන්තර ඉස්සරහට පස්සට යන නිසා අපි මේවට කියනවා ඇක්සියල් පිස්ටන් පම්ප්ස් කියලා. හරිද? එතකොට රේඩියල් පිස්ටන් පම්ප් එකේ ඒ පිස්ටන් උඩ පහළ ගමන් කරන්නේ ෂාෆ්ට් එකට ලම්බකව. ඒක පැහැදිලිද? දැන් මේකේ ෂාෆ්ට් එකට සමාන්තරවනේ ගමන් කරන්නේ. රේඩියල් පිස්ටන් පම්ප් එකේ මේ ගමන් කරන්නේ ෂාෆ්ට් එකට ලම්බකව. හරිද? ඒක පැහැදිලිද? ෂාෆ්ට් එකට ලම්බකව තමයි රේඩියල් පිස්ටන්. කරගුම් ෂාෆ්ට් එකට ලම්බකව තමයි රේඩියල් පිස්ටන් පම්ප් එකේ පිස්ටන් ගමන් කරන්නේ. හරි? එතකොට අක්ෂීය පිස්ටන් පම්ප් එකේ කරගුම් ෂාෆ්ට් එකට සමාන්තරව තමයි පිස්ටන් ගමන් කරන්නේ. අන්න ඒ නිසා කරගුම් ෂාෆ්ට් එකට සමාන්තරව පිස්ටන් ඉදිරියට පස්සට ගමන් කරනවා නම් අපි කියනවා ඒවට ඇක්සියල් පිස්ටන් පම්ප්ස් කියලා. කරගුම් ෂාෆ්ට් එකට ලම්බකව පිස්ටන් උඩ පහළ ගමන් කරනවා නම් අපි කියනවා ඒවට රේඩියල් පිස්ටන් පම්ප්ස් කියලා. ඒක පැහැදිලිනේ? හරිද? ඊට පස්සේ ඇක්සියල් පිස්ටන් පම්ප් එකක් ගත්තම ඇක්සියල් පිස්ටන් පම්ප් එකේ ඔයගොල්ලන්ට වර්ග දෙකක් දකින්න හම්බ වෙනවා. එකක් අපි කියනවා ඉන්ලයින් ඇක්සිස් ඇක්සියල් පිස්ටන් පම්ප්ස්. අනිත් එකට අපි කියනවා බෙන්ට් ඇක්සිස් ඇක්සියල් පිස්ටන් පම්ප්. inline axis axial piston pump, bent axis axial piston pumps. Other bent axis axial piston pumps, inline axis axial piston pump. මෙන්නම තියෙනවා bent axis axial piston pump එකක්. හරිද? මේ තියෙන bent axis axial piston pump එකක්. එතකොට ඒක axial piston pump එකක්ම තමයි. හැබැයි මොකද්ද කරලා තියන්නේ ඒකේ? අක්ෂය නැම්මකට හරවලා තියන්නේ. පැහැදිලිද? අක්ෂය තමයි හරවලා තියන්නේ. කරකවන අක්ෂය තමයි ඇන්ගල් කරලා තියන්නේ. හරිද?
අතට ඔය තියෙන බෙන්ට් ඇක්සිස් ඇක්සිස් පිස්ටන් පම්ප් එක. ඔයගලන්ට පේනවා මේ අක්ෂය තමයි ඇන්ගල් කරලා තියෙන්නේ. හරි. අක්ෂය තමයි ඇන්ගල් කරලා තියෙන්නේ. එතකොට මෙන්න යාගේ පිස්ටන් පම්ප්ට අපි කියනවා බෙන්ට් ඇක්සිස් පිස්ටන් පම්ප් කියලා. වර්කින් ප්‍රින්සිපල් එක වෙනසක් නැහැ. අක්ෂය තමයි මේ විදිහට ඇන්ගල් කරලා තියෙන්නේ. හරිද? අක්ෂය තමයි ඇන්ගල් කරලා තියෙන්නේ. හරිද? ඒක පැහැදිලිනේ. අක්ෂය තමයි ඇන්ගල් කරලා තියෙන්නේ. ඒතකොට අක්ෂය ඇන්ගල් කරලා තියෙන පිස්ටන් ටයිප් පම්ප්ස් වලට අපි කියනවා බෙන්ට් ඇක්සිස් පිස්ටන් පම්ප්ස් කියලා. අක්ෂය ඇන්ගල් කරලා නැති ඒවාට අපි කියනවා ඉන්ලයින් ඇක්සිස් පිස්ටන් පම්ප්ස් කියලා. ඉන්ලයින් ඇක්සිස් පිස්ටන් පම්ප්ස් කියලා. ඒතකොට පිස්ටන් පම්ප් එකේ ඇක්සියල් පිස්ටන් පම්ප් එකේ වර්ග දෙකක් ඔයගොල්ලන්ට ඔය විදිහට දැක් ගන්න පුළුවන්. බෙන්ට් ඇක්සිස් පිස්ටන් පම්ප්ස් දකින්නම් වෙනවා අඩුයි. හැබැයි බෙන්ට් ඇක්සිස් පිස්ටන් මෝටර්ස් නම් ඔයගොල්ලන්ට දැක් ගන්න පුළුවන්. එතකොට මේ පිස්ටන් පම්ප් එක කරා කොහොමද තෙල් ගමන් කරන්නේ? හුඟක් දුරට මේ පිස්ටන් පම්ප්ස් ගත්තොත් හුඟක් ඒවා විචල්්‍ය විස්ථාපන පොම්ප විදිහට තමයි හදලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට ඕන ආකාරයට අපිට විස්ථාපනය වෙනස් කරගන්න පුළුවන්. හරිද? අපි කොහොමද මේ විස්ථාපනය වෙනස් කරන්නේ? අපි කොහොමද මේ විස්ථාපනය වෙනස් කරන්නේ? අපි කොහොමද විස්ථාපනය වෙනස් කරන්නේ? සෝස් ප්ලේට් එකේ ඇන්ගල් එක වෙනස් කරද්දි මොකද වෙන්නේ? කොහොමද එහෙම වෙන්නේ කියලා එක මං අහන්නේ ඇන්ගල් එක වෙනස් කරද්දි. හරි එහෙනම් ඒක වෙන්නේ කොහොමද ඉගෙන ගන්නේ? හරි ඉතින් ඒක තමයි ඔය කතාව වෙන්නේ කොහොමද ඉගෙන ගන්නේ? සෝස් ප්ලේට් එක ඇන්ගල් වෙද්දී තෙල් කොහොමද තෙල් ගන්න ප්‍රමාණය නෑ සෝස් ප්ලේට් එක ඇන්ගල් වෙද්දී ඇතුළට එන තෙල් ප්‍රමාණය කොහොමද වෙනස් වෙන්නේ කියලා අහන්නේ. අන්න හරි අන්න හරි ඒක තමයි ඇහුවේ. හරිද? හරිද? එතකොට දැන් ඔයගොල්ලන්ට මේ පෙන්නලා තිනවා පිස්ටන් ටයිප් පම්ප් එකක්. හරිද? ඒතර සාමාන්‍ය පිස්ටන් ටයිප් පම්ප් එකක් ගත්තාන් පස්සේ එයාගේ මේ විදිහේ ස්වාස් ප්ලේට් එකක් තියෙනවා. ඊට පස්සේ මේ විදිහේ සිලින්ඩර් බ්ලොක් එක තියෙනවා. මේ ස්වාස් ප්ලේට් එකට පිස්ටන් ෂූ වලින් පිස්ටන් එක මේ විදිහට සම්බන්ධ වෙලා මේ බ්ලොක් එක ඇතුළට තමයි බැහැලා තියෙන්නේ. එතකොට මේ ෂාෆ්ට් එක කරගෙද්දී මේ ෂාෆ්ට් එකත් එක්ක මේ ප්ලන්ජර් බැරල් එකයි මේ ප්ලන්ජර්ස් ටිකයි ඔක්කොම ස්වාස් ප්ලේට් එක දිගේ කැරකවීමට ලක් වෙනවා. ඒක පැහැදිලිද ඔයගොල්ලන්ට? ඒක පැහැදිලිද? ෂාෆ්ට් එක කරගෙද්දී ප්ලන්ජර් බැරල් එකත් එක්ක පිස්ටන් ටික ස්වාස් ප්ලේට් එක වටේට කැරකීම සිද්ධ වෙනවානේ. ඒතර ඔයගොල්ලන්ට පේනවා මේ ස්වාස් ප්ලේට් එක ගත්තම ස්වාස් ප්ලේට් එකේ මේ පැත්ත තියෙන්නේ ප්ලන්ජර් බැරල් එක ටිකක් දුරින්. මේ පැත්ත තියෙන්නේ ඊට වඩා ප්ලන්ජර් බැරල් එක ළඟින්. පැහැදිලි නේද? ස්වාස් ප්ලේට් මේ පැත්ත ගත්තම එයා ප්ලන්ජර් බැරල් එකට ටිකක් දුරයිනේ. මේ පැත්ත ඊට වඩා ළඟයි නේද ප්ලන්ජර් බැරල් එකට? ළඟයි නේද? එතකොට මෙන්න මේ පිස්ටන් එක මේ උඩ තියෙන පිස්ටන් එක මේ පහළට එද්දි මොකද වෙන්නේ? මෙතන උඩ තියෙන පිස්ටන් එක මෙතනට එද්දි මොකද වෙන්නේ? පිස්ටන් එකට මොකද වෙන්නේ? පිස්ටන් එක
ප්ලන්ජර් බෑරල් එක ඇතුළට ගිහලා. ඒ කියන්නේ පිස්ටන් එක ඉස්සරහට ඇවිල්ලා. එතකොට මේ පිස්ටන් එක මෙතනට එද්දි මොකද වෙන්නේ? ඒක ප්ලන්ජර් බෑරලෙන් එළිය පැත්තට යනවානේ. එහෙනම් මෙයා ඉස්සරහට ආවා. මෙයා පස්සට ගියා. එහෙනම් මෙන්න මේ ඇන්ගල් එක නිසා මේ ස්වාස් ප්ලේට් එකේ තියෙන ඇන්ගල් එක නිසා මොකද වෙන්නේ? පිස්ටන් ඉස්සරහට එනවා පස්සට යනවා කරගෙද්දි. පැහැදිලිද? එතකොට ඉස්සරහට යනවා කියන්නේ පරිමාව මොකද වෙන්නේ ප්ලන්ජර් බෑරල් එක ඇතුලේ? මේ ඉස්සරහට යනවා කියන්නේ මෙන්න මෙතන හොඳේ. පරිමාව අඩුවීමක් වෙනවා එක පැත්තකදී. එක පැත්තකදී පරිමාව වැඩිවීමක් සිද්ධ වෙනවානේ. ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතනට එද්දි පරිමාව අඩුවීමක් සිද්ධ වෙනවා. මෙතන ඉඳන් මෙතනට එද්දි පරිමාව වැඩිවීමක් සිද්ධ වෙනවා. පැහැදිලිද? එක පැත්තකදී පරිමාව අඩුවීමක් සිද්ධ වෙනවා. එක පැත්තකදී පරිමාව වැඩිවීමක් සිද්ධ වෙනවා. එතකොට පරිමාව අඩුවීමක් වෙනවා කියන්නේ අපි ඇතුළට තෙල් ගන්නවද තෙල් පිට කරනවද? පරිමාව වැඩිවීමක් වෙනවා කියන්නේ ඒ පැත්තට අපි තෙල් ඒ පැත්තේදී අපි ගන්නේ මේ පම්ප් එකට තෙල් පුරව ගන්නවානේ. පම්ප් එකට ටැංකිය දාගෙන තෙල් පුරව ගන්නවා. එතකොට පරිමාව අඩු වෙන පැත්ත කියන්නේ අපි ඒ තෙල් මොකද කරන්නේ? ඒ තෙල් අපි පද්ධතියට අරන් දෙනවා. එහෙනම් පරිමාව වැඩි වෙන පැත්තට අපි තෙල් ඇතුළට ඇදලා ගන්නවා. පරිමාව අඩු වෙන පැත්තට අපි තෙල් එළියට පිට කරලා දානවා. හරිද? එතකොට මෙන්න මේ ස්වාස් ප්ලේට් එකේ තියෙන ඇන්ගල් එකක්. හරිද? ඒ ඇන්ගල් එක අපි සකස් කරලා තිනවා අපේ පද්ධතියේ ඩෙවලොප් වෙන පයිලට් ප්‍රෙෂර් එකකට අනුව මේ ඇන්ගල් එක අපි සකස් කරලා තිනවා වෙනස් කරන්න පුළුවන් විදියකට. මේ ඇන්ගල් එක වෙනස් කරන්න පුළුවන් විදියකට. හරිද? අපි ඊට පස්සේ මොකද්ද කරන්නේ? ඔයිල් ප්‍රෙෂර් එකක් දීලා හරි ඊට සමහරකට පරණ මැෂින් වල ඇති මැනුවලි ඊට තාමත් ස්කිඩ් වල එහෙම ඔයගොල්ලන්ට දකින්න හම්බෙයි ලීවර් එකට සම්බන්ධ කරලා තියෙනවා මේ ස්වාස් ප්ලේට් එක ඇන්ගල් කරන්න මැනුවලි. හරිද? නමුත් අපේ දැන් ඔය අපේ අනිත් හැම මැෂින් එකකම වගේ පයිලට් ඔයිල් ප්‍රෙෂර් එකක් දීලා රෙගියුලේටර් එකක් කරා තමයි පම්ප් රෙගියුලේටර් එකක් කරා තමයි පම්ප් කන්ට්‍රෝලර් එකක් කරා තමයි මේ ස්වාස් ප්ලේට් ඇන්ගල් එක වෙනස් කරන්නේ. මැෂින් එකේ ඩෙවලොප් වෙන පයිලට් ප්‍රෙෂර් එකට අනුව මැෂින් එක ඩෙවලොප් ප්‍රෙෂර් එකට ගැලපෙන ආකාරයට. හරිද? එතකොට මෙන්න මේ ස්වාස් ප්ලේට් ඇන්ගල් එක අපි වෙනස් කරනවා. කිසියම් රේන්ජ් එකක අපිට වෙනස් කරන්න පුළුවන්. අපිට එහෙම කියලා අංශක 0 ඉඳන් අංශක 90 දක්වා එහෙම ලොකු රේන්ජ් එකකට මේ වෙනස් කරන්න බෑ. අංශක 5යි 15යි අතර වගේ පොඩි ප්‍රමාණයක අංශක 5යි 15යි අතර වගේ පොඩි ප්‍රමාණයක අපිට පුළුවන් මේ ස්වාස් ප්ලේට් ඇන්ගල් එක වෙනස් කරන්න. එතන මේ ස්වාස් ප්ලේට් ඇන්ගල් එක වෙනස් කරනවා කියන්නේ මොකද වෙන්නේ? මේ ස්වාස් ප්ලේට් ඇන්ගල් එක 0 කරා ගියමු. ෆ්ලෝ රේට් එක වෙනස් වෙන්නේ කොහොමද? මේ ස්වාස් ප්ලේට් ඇන්ගල් එක අපි 0 කරා ගියමු. මොකක් වෙයිද? සාමාන්‍යයෙන් අපේ තෙල් ගලා යාමක් ලැබෙන්නේ නැහැ. පම්ප් එකේ ස්වාස් ප්ලේට් ඇන්ගල් එක 0 නම් පම්ප් එක ලුබ්‍රිකේට් වෙන්නෙත් නැහැ. පම්ප් එක කරා තෙල් ගමන් කරන්නෙත් නෑ. මොකද මේ ඇයි තෙල් ගමන් කරන්නේ නැත්තේ? මේ පිස්ටන් මේ වගේ චලන වෙනවද? පිස්ටන් මේ විදිහට ඉස්සරහටයි පස්සටයි ගමන් කරනවද ස්වාස් ප්ලේට් ඇන්ගල් එක 0 වුණොත්? පිස්ටන් ප්ලන්ජර් බෑරල් එක එකම තැන තියෙන්නේ. පිස්ටන් ඉස්සරහට යන්නෙත් නෑ පස්සට යන්නෙත් නෑ. ඒ නිසා පොම්පේ හරහා ෆ්ලෝ එකක් ලැබෙන්නේ නෑ. හරිද? හැබැයි ඒක 0 අවස්ථාව අපි තියාගන්නවද කිසිම අවස්ථාවක? අපි කිසිම අවස්ථාවක අපේ පොම්ප වලේ 0 අවස්ථාවට ගන්නෙ නෑ. ඒ 0 අවස්ථාවට ගත්තොත් මොකක්ද වෙන්නේ? පොම්පේ හරහා තෙල් දෙන්නේ නෑ වගේම මේ පොම්පේ තියෙන කිසිම කොටසක් ලුබ්‍රිකේට් වෙන්නේ නෑ. තෙල් ගමන් කරන්නේ නෑනේ. පැහැදිලිද? ඒ නිසා කිසිම අවස්ථාවක 0 ගන්නෙ නෑ. සාමාන්‍යයෙන් අපේ මැෂින් එක නවත්තලා තියෙන ලාවට මැක්සිමම් ඇන්ගල් තියෙන්නේ. මැෂින් එක නවත්තලා තියෙන ලාවේ මැෂින් එක ස්ටාර්ට් කරපු ගමන් උක මිනිමම් ඇන්ගල් එකට එනවා. හරිද?
මිනිමම් ඇන්ගල් එකට එනවා කියන්නේ මිනිමම් ඇන්ගල් එක අපි කිව්වොත් මෙයා මැක්සිමම් ඇන්ගල් කිව්වොත් මිනිමම් ඇන්ගල් කියන්නේ තව ටිකක් මේ ස්වාස් ප්ලේට් එක මේ පැත්තට එනවනේ. තව ටිකක් ස්වාස් ප්ලේට් එක ගත්තොත් මට මේක මුත් වෙනස් කරන්න බෑ. හරිද? තව ටිකක් ස්වාස් ප්ලේට් එක ගත්තොත් මේ පැත්තට එනවනේ. එතකොට ස්වාස් ප්ලේට් එක තව ටිකක් මේ පැත්තට. ඒ කියන්නේ මම මේ ඇරෝ එක මෙතන ඉඳන් මේ පැත්තට පෙන්වන පැත්තට. හරිද? ස්වාස් ප්ලේට් ඇන්ගල් එක තව පොඩක් ඒ පැත්ත. ඇන්ගල් එක අඩු කරනවා මං කියන්නේ ඇන්ගල් එක අඩු කරොත්. ඇන්ගල් එක අඩු කරොත් මොකද වෙන්නේ මේ පිස්ටන් ඉස්සරහා පස්සට යන දුර? ඉස්සරහා පස්සට යන දුර අඩු වෙනවා. ඉස්සරහා පස්සට යන දුර අඩු වෙනවා කියන්නේ ඇතුළට එන තෙල් ප්‍රමාණය මොකද වෙන්නේ? අඩු වෙනවා. ඇතුළෙන් තෙල් ප්‍රමාණය අඩු වෙනවා. එහෙනම් මේ ඇන්ගල් එක අඩු කරා කියන්නේ එළියට දෙන්න තෙල් ප්‍රමාණය අඩු වෙනවා. එතකොට මේ ඇන්ගල් එක කිව්වම අපි මැක්සිමම් ඇන්ගල් එක. එතකොට දැන් මොකද වෙලා තියෙන්නේ? කලින්ට වඩා පරිමාව වැඩි වෙලා නේද? කලින්ට වඩා පිස්ටන් එක ඇතුළට එන ප්‍රමාණය එළියට එන ප්‍රමාණය වෙනස් වෙලා නේද? අන්න ඒක වෙනස් වුණා කියන්නේ මෙයා ඇතුළට වැඩිපුර තෙල් ගන්නවා. ඒ නිසා වැඩිපුර තෙල් ප්‍රමාණයක් එළියට ලබා දෙනවා. හරිද? එතකොට ඒ විදිහට මේ ස්වාස් ප්ලේට් ඇන්ගල් එක වෙනස් වීම මත තමයි මෙයා වේරියබල් පම්පයක් බවට පත් වෙලා තියෙන්නේ. මෙයා විචල් විස්ථාම්‍ර පම්පයක් බවට පත් වෙලා තියෙන්නේ මේ ස්වාස් ප්ලේට් ඇන්ගල් එක වෙනස් කිරීමට හැකියාව ලබා දීලා තිබීම මත. හැබැයි එහෙම කියලා අපේ බෙන්ටැක්සිස් පම්ප්ස් අපේ බෙන්ටැක්සිස් පිස්ටන් ටයිප් පම්ප්ස් ඔයගලන්ට හුඟක් දකින්න හම්බෙන්නේ නිත්‍ය විස්ථාපන පොම්ප හැටියට. හරිද? බෙන්ටැක්සිස් පම්ප්ස් මම දැන් ටිකට කලින් බෙන්ටැක්සිස් පම්පයක් පෙන්නුවා. එතකොට ඒකේ ඒ ඇන්ගල් එක වෙනස් කරන්න බෑ. ඒ ඇන්ගල් එක නියතයි. හරිද? හුඟක් ඒවා ඒ ඇන්ගල් එක නියතයි. හරිද? මේ දිනේ බෙන්ටැක්සිස් පිස්ටන් පම්ප් යන්නේ. මේ බෙන්ටැක්සිස් පිස්ටන් පම්ප් එකේ මෙන්න මේ ඇන්ගල් එක හුඟක් ඒවා වෙනස් කරන්න බැරි විදිහට හදලා තියෙන්නේ. එතකොට ඒවා නිත්‍ය විස්ථාපන පොම්ප. හැබැයි ඒ ඇන්ගල් එක වෙනස් කරන්න පුළුවන් විදිහට හදපු පොම්පත් තියෙනවා. මේ ඇන්ගල් එක බෙන්ටැක්සිස් පොම්පත් තියෙනවා. වෙනස් කරන්න පුළුවන් විදිහට හදපුවා. එතකොට ඒවා විචල්්‍ය විස්ථාපන පොම්ප. එතකොට මේ ඇන්ගල් එක වෙනස් කරන්න පුළුවන් විදිහට හදපුවා තියෙනවා විචල්්‍ය විස්ථාපන පොම්ප. මේ ඇන්ගල් එක මේ විදිහට තියෙනවා වෙනස් කරන්න බැරි විදිහට මේවා නිත්‍ය විස්ථාපන පොම්ප. පැහැදිලිද? ඒක පැහැදිලිද? හරි. එතකොට බෙන්ටැක්සිස් පම්ප්ස් නිත්‍ය විස්ථාපන පොම්ප හැටියට ඔයගොල්ලෝ නුගක් දකින්න හම්බ වෙනවා. එතකොට පිස්ටන් ටයිප් පම්ප්ස් ඔයගොල්ලන්ට නිත්‍ය විස්ථාපන පොම්ප විදිහට දකින්නත් හම්බ වෙනවා. පිස්ටන් ටයිප් පම්ප්ස් ඔයගොල්ලන්ට විචල්්‍ය විස්ථාපන පොම්ප හැටියටත් දකින්න හම්බ වෙනවා. හරි. එතකොට අන්න අර ඒ පරිමා වෙනස ඇතිවීම මත තමයි මේක ඇතුලෙන් මේකෙන් මේ විදිහට තෙල් ඇතුළට අරගෙන තෙල් එළියට පිට කිරීම සිද්ධ කරන්නේ. එතකොට මේකෙදි නිල් පාට පැත්තේදී තෙල් ඇතුළට ගන්නවා. රතු පාට පැත්තේදී තෙල් එළියට පිට කරනවා. එතකොට මේ මෙතන පෙන්නලා තියෙන ප්ලේට් එක මොකද්ද මේ? මේ ප්ලේට් එක මොකද්ද? මේකට අපි කියනවා වැල් ප්ලේට් එක කියලා. ස්වාස් ප්ලේට් එක මෙතන තියෙන්නේ. මේකට අපි කියනවා වැල් ප්ලේට් එක කියලා. එතකොට මේක කරකිනවා. මේක කරකින නිසා අපිට ඩිරෙක්ට් හෝස් එකක් කරලා සම්බන්ධ කරන්න බෑ. එතකොට අපිට ස්වාස් ප්ලේට් එක කරහා තමයි තෙල් ඇතුළට ලැබීම සහ පිට කිරීම සම්බන්ධ කරලා තියෙන්නේ. හරිද? එතකොට ඔයගොල්ලන්ට පේනවා මෙතන මේ දාලා තියෙනවා පොඩි ඩේනින් පොයින්ට් එකක්. එතකොට අපේ ගියර් ටයිප් පම්ප්ස් වල වගේ නෙවෙයි. ඔයගොල්ලෝ දකිනවා මේක ගැලෙව්වම මේකේ පිස්ටන් එකේ තියෙනවා ඉතා චූටි සිදුරක්. ඒ සිදුරෙන් මේ ෂූ එකේ පැත්තට තෙල් එනවා. එතකොට ෂූ එකේ ඔයගොල්ලෝ දකිනවා පොඩි ග්‍රූ ටිකක්. එතකොට ග්‍රූ වල තෙල් දැඳෙනවා. එතකොට අන්න අර ඒ විදිහට ලුබ්‍රිකේට් කරගන්නවා මේ සම්පූර්ණ පද්ධති මේ පම්ප් එකම. ඒ ඇතුළට එන තෙල් වලින්ම. හරිද? එතකොට මේ ලුබ්‍රිකේට් වෙන තෙල් අවසානයේට මෙයාගේ හවුසින් එකට කේස් ඩ්‍රේන් එකක් විදිහට තමයි අයින් වෙන්නේ. එතකොට මේ කේස් ඩ්‍රේන් එක තමයි මේ ලයින් එකෙන් පෙන්නලා තියෙන්නේ. හරිද? එතකොට අපේ අනේ ගියර් ටයිප් පම්ප් එකේ නෙවෙයි ඒ ලුබ්‍රිකේට් වෙන තෙල් කේස් ඩ්‍රේන් එක කරා තමයි අයින් වෙන්නේ. කේස් ඩ්‍රේන් එක කරා තමයි පම්පෙන් එළියට පම්පෙන් අයින් වෙන්නේ. පැහැදිලිද? හරි. ඊට පස්සේ ඔයගලන්ට ඔන්න ඔය විදිහට ගියර් ටයිප් පම්පයක් සහ පිස්ටන් ටයිප් පම්පයක් ගලවන්න තියෙනවා.
පිස්ටන් ටයිප් පම්ප් එකකුත් ගලවන්න තියෙනවා. පිස්ටන් ටයිප් පම්ප් එකක් ගලවලා හයි කරද්දී ගියර් ටයිප් පම්ප් එකක් ගලවලා හයි කරද්දී මොනවාද අපි බලන්න ඕනේ? මේ පොත්ත ඔයගොල්ලෝ අනිවාර්යෙන් කියවන්න ඕනේ. හරිද? පිස්ටන් ටයිප් පම්ප් එක සහ ගියර් ටයිප් පම්ප් එක ගලවද්දී දැන් මුලින්ම ඔයගොල්ලෝ ගියර් ටයිප් පම්ප් එක තමයි ගලවන්නේ. ගලවද්දී ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම ගියර් ටයිප් පම්ප් එක ගත්තොත් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ මැෂින් වලින් ගලවන්නේ. හරිද? මැෂින් එකෙන් ගලවන්න කලින් පොඩ්ඩක් බලන්න ඕනේ පම්පේ කන්ඩිෂන් එක විෂුවලි බලන්න ඕනේ. පම්පේ කන්ඩිෂන් එක විෂුවලි බලන්න ඕනේ. හරිද? එතකොට විෂුවලි අපිට සමානකට විෂුවලි අයිඩියා එකක් ගන්න පුළුවන් පොම්පේ තෙල් ලීක් වෙනවද නැත්නම් පොම්පේ හොඳට තියෙනවද විෂුවලි. එහෙම බලන්න පුළුවන්. එතකොට මැෂින් එකෙන් ගලවන්න කලින් අපිට ඕන මැෂින් එක පොඩ්ඩක් වැඩ කරලා බලන්න පුළුවන් පොම්පෙන් අනවශ්‍ය සද්ද එනවද කියලා. හරිද? පොම්පේ අනවශ්‍ය විදිහට සද්දයක් එනවද කියලා පොම්පේ රත් වෙනවද කියලා. හරිද? මොකද පොම්පේ හවුසින් එකේ ගෑවෙනවා නම් පොම්පේ අනවශ්‍ය විදිහට රත් වෙනවා. පොම්පේට තෙල් නැතුව පොම්පේ කැපිලා නම් අනවශ්‍ය විදිහට සද්ද එනවා. හරිද? එතකොට අපිට මැෂින් එකෙන් ගලවන්න කලින් පුළුවන් ඕන නම් මැෂින් එක පොඩ්ඩක් වැඩ කරවලා බලන්න පොම්පේ අනවශ්‍ය සද්ද එනවද පොම්පේ අනවශ්‍ය විදිහට රත් වෙනවද ඒ වගේ දේවල්. හරිද? ඊට පස්සේ ගැලෙව්වට පස්සේ ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ගියර් ටයිප් පම්ප් එකක් ගන්නම්. ගියර් ටයිප් පම්ප් එකේ සයිඩ් ප්ලේට් වල සෙට් වැටිලාද? සයිඩ් ප්ලේට් වල සෙට් වැටිලා සයිඩ් ප්ලේට් කැපිලාද කියන එක බලන්න ඕනේ. හරිද? ඊට පස්සේ රොටර් එකේ සියුම් ලෙස සෙට් වැටිලාද? රොටර් එකේ සියුම් ලෙස සෙට් ඒ කියන්නේ අපේ ගියර් වීල් වල සෙට් වැටිලාද? ඒවා බෙයාරින් ගෙවිලාද? හරිද? බෙයාරින් ගෙවිලාද කියලා බලන්න ඕනේ. ඊට පස්සේ තියෙනවා මේ කොපර් බුෂ් කැපිලාද කියලා බලන්න ඕනේ. හරි. එතකොට අන්න අර ඒ වගේ දේවල් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ බලන්න ඕනේ හවුසින් එකේ සෙට් වැටිලාද. හරිද? අන්න අර ඒ විදිහට බලන්න ඕනේ. එතකොට සාමාන්‍යයෙන් පොම්ප හවුසිම ලොකුවට කැපිලා ගිහිල්ලා නම් අපිට මේ පොම්පේ නැවත පාවිච්චි කරන්න බෑ. අලුත් පොම්පයක් දාන්න සිද්ධ වෙනවා. හරිද? පොම්පේ හවුසින් එකේ චූටි නියන් සියුම් කට්ටයක් නම් තියෙන්නේ අපිට පුළුවන් පොඩ්ඩක් වැලි කඩදාසියෙන් පොඩ්ඩක් සයින් කරලා භාවිතා කරන්න. නමුත් ලොකුවට කැපිලා නම් අපිට එහෙම කරන්න බෑ. හවුසින් එක අනිවාර්යෙන් මාරු කරන්න වෙනවා. හරි. එතකොට ඒ කියන්නේ අලුතෙන් පොම්පයක් දාන්න වෙනවා. හැබැයි දැන් නම් සමහරක් වෙලාවට කරනවා කියනවා මේ ස්ප්‍රේ වෙල්ඩින් කරලා හවුසින් එක හදලා ගන්නවා කියලා කියනවා. ඉතින් ඒවා ඉතින් ගැරන්ට් කරන්න අමාරුයි. එහෙම හදන අවස්ථා දැන් තියෙනවා කියනවා. හරිද? ඉතින් එහෙම නැත්නම් හවුසින් එක කැපිලා නම් අලුත්ම පොම්පයක් තමයි දාන්න වෙන්නේ. ඒතර පිස්ටන් ටයිප් පම්ප් එක ගත්තත් එහෙමයි. පිස්ටන් ටයිප් පම්ප් එක ගත්තත් ඔයගොල්ලෝ බලන්න ඕනේ හේතු වෙන තැන්වල සියුම් සෙට් පැඩ්ලාද කියලා. ස්වාස් ප්ලේට් එකේ සෙට් පැඩ්ලාද, පිස්ටන් එකේ ෂූ ගෙවිලා ගිහිල්ලාද, පිස්ටන් නැද වෙලාද. හරි. ඊට පස්සේ පිස්ටන් එකේ ජොයින්ට් එක ඔයගොල්ලෝ දන්නවා පිස්ටන් එක පිස්ටන් ෂූ එකට ජොයින්ට් එකකින් තමයි සම්බන්ධ වෙන්නේ. එතන ගෙවිලාද කියලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒක හෙල්ලුවම ටකස් ගන්නවා නම් ඒ ජොයින්ට් එක සවුත් වෙලා තින්නේ. ඒ නිසා ඒක අලුතෙන් දාන්න වෙනවා. හරිද? ඊට පස්සේ ප්ලන්ජර් බැරල් එක කැපිලාද කියලා බලන්න ඕනේ. ප්ලන්ජර් බැරල් එක කැපිලාද කියලා බලන්න ඕනේ. එතකොට පිස්ටන් පම්ප් එක ගත්තත් ওই දේවල් ටික ඔක්කොම ඔයගොල්ලෝ හොඳට බලන්න ඕනේ. හරිද? බලලා අලුතෙන් දාන්න ඕනේවා දාලා රිපෙයාර් කරන්න පුළුවන් නම් රිපෙයාර් කරලා අපි නැවත සම්බන්ධ කරනවා.